ධර්ම දේශනා පවත්වන්නේ ලංකාවේ ඉඳලා ඉදිරිපේ වල අත්දැසී පඬිතු හාමුදුරුවෝ වහන්සේ අපේ විශේෂයෙන්ම අන්නපින්කමේ ප්‍රධාන දායකත්වය බාරගෙන කටයුතු කරන නිපුණ සෙනරත් මහත්මයාත් ඒ වගේම පේක්ෂා සෙනරත් මහත්මියත් ඇතුළු පවුලේ හැම දෙනා වෙනුවෙන් අපේ දායක පින්වත්තුන් හාමුදුරුවෝ වහන්සේ තාමත් ගෞරවයෙන් නමස්කාර පූර්වකව අද ධර්ම දේශනාව සඳහා පිළිගනු ලබනවා. හාමුදුරුවෝ වහන්සේ තාමත් කාර්යබහුල ධර්මයේ දේශනා පවත්වන වගේම දායක පින්වත්තුන් වෙනුවෙන් අන්තරයෙන් ධර්ම විද්‍යාධන හාමුදුරුවෝ වහන්සේ නමක් උන්වහන්සේ මේ ආරාධනාව බාරගෙන අද පළවෙනි ධර්ම දේශනාව පිළිබඳව අපි පුණ්‍යානුමෝදනාත්මක උන්වහන්සේට ස්තුතිවන්ත වෙන ගමන් උන්වහන්සේගේ ශාසනික කටයුතු කරගන්නට උන්වහන්සේට කායික ශක්තිමාන් සත්‍ය නිරෝධ ප්‍රාර්ථනා කරමින් තාමත් ගෞරවයෙන් යුක්තව ධර්ම දේශනාව පවත්වන්නට අපි හාමුදුරුවෝ වහන්සේට ආරාධනා කර සිටිනවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස එවං මේ සුතං ඒකං සමයං භගවා වාරාණසියං විහෙරති ඉසිපතනේ මිගදායේ තත්‍රකෝ භගවා පංච වග්ගයේ බික්ඛු ආමන්තේසි ද්වේමේ බික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා යෝචායං කාමේසු කාමසු කල්ලිකානුයෝගෝ හීනෝ ගම්මෝ පෝතුච්චනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ යෝචායං අත්ත කිලමතානුයෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ ඒතේතේ භික්කවේ උබෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති තීති. හොඳයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, ඇමරිකා එක්සත් ජනපදයේ නෝත් කැරලිනා සම්බුද්ධ විහාරයේදී මේ උතුම් වස් කාලය නිමිති කරගෙන බොහෝ අයට ධර්ම අවබෝධය ලබා ගැනීමේ අදහසින් පවත්වාගෙන යන උතුම් සත්පුරුෂ ධර්ම දානමය වැඩපිළිවෙල සඳහා අවසරයි අපේ පූජනීය යටියන වජිරපාල ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි ඒ වගේම වස් ආරාධනා කරමින් මේ කාලේ කටයුතු කරන ඒ නිපුණ මහත්මයා හා උපේක්ෂා මහත්මියගේ ඉල්ලීම ආරාධනාව මත අද දවසේදී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්න යෙදුණු ඒ උතුම් ධම්මචක්ක පවත්වන සූත්‍ර දේශනාව ඇසුරෙන් හැම දිනාටම ධර්ම අවබෝධයක් ඇති කර ගැනීමටත් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය තම තමන්ගේ ජීවිතවලට දුක නැති කර ගැනීම සඳහා ප්‍රායෝගිකව යොදාගන්නේ කොහොමද, ඒ ධර්මයේ කෙසේ අපි පිළිපැදිය යුතුද කියන කරුණු කාරණා ඇතුළත් ධර්ම අවබෝධයක් ඇති වෙන ධර්ම දේශනාවක් හා ඒ වගේම ශ්‍රවණය කරන ඇත්තන්ගේ යම් ගැටලු තියෙනවා නම් ඒ සඳහා සාකච්ඡාවකට ඉඩ අවකාශ සලස්වමින් අද දවසේදී මේ උතුම් සත්පුරුෂ ධර්ම දානමය කුසලයේ අපි පටන් ගන්න සූදානම්. තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේට සාරාංශකය කල්පලක්ෂයකට ඉහතදී දීපංකර සර්වඥ
පාද මූලයේදී නියත විවරණ අරගෙන ලෝක සත්වයා කෙරෙහි මහත් අනුකම්පාවෙන් කරුණාවෙන් උන්වහන්සේ සංසාර සාගරයට බැසලා පාරමී පුරමින් ඒ පාරමීතාවන් පරිපූර්ණත්වයට පත් කරලා අවසාන භවයේදී ජයශ්‍රීමා බෝධි මණ්ඩලයේදී සියලු ආශ්‍රයයක් සේ කරමින් මාර පරාජය කරමින් සව් කෙලසුන් නැසලා සර්වඥතාවයට පත්වෙමින් මහ පොළොව කම්පා කරමින් දසදහසක් ලෝක ධාතුව කම්පා කරමින් උන්වහන්සේගේ සම්බුද්ධත්වය ලෞතුරා බුද්ධත්වයේ සනාත කරමින් බුදු බවට පත් වෙලා සත්සති ගෙවමින් උන්වහන්සේ ඒ නිවන් සුව සත්සතියක් ගත කරලා මහා බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් උන්වහන්සේ ඉසිපතනා රාමයට වැඩම කරලා පස්වග මහණුන් අරමුණු කරගෙන පවත්වන්න යෙදුණු අති උතුම් වූ ගාම්භීර වූ පළවෙනි ධර්ම දේශනාව තමයි ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව කියන්නේ. ඔබ මේ ධර්ම දේශනාව පිළිබඳව අහලා තියෙනවා, පිරිත් වශයෙන් ශ්‍රවණය කරලා තියෙනවා. බෞද්ධයන් වශයෙන් හැමෝම ධම්මචක්කපවත්තන සූත්‍රය කියලා නම ඇහෙනකොට කවුරුත් දන්නවා මේ සූත්‍රය මොකක්ද කියන එක පිළිබඳව. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ 80,000ක් ධර්ම දේශනාවන් සියල්ල හකුළුවලා නිවන් මඟ කුළු ගන්නවලා දේශනා කරපු උතුම් දේශනාවක් තමයි මේ ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ සූත්‍රය ඇසුරෙන් බුදුරජාණන් වහන්සේ මනාකොටම නිවන් මඟ හෙළි කරනවා. බුදුරජාණන් වහන්සේ මේ නිවන් මඟ හෙළි කරන්නේ කුමන තැනක ඉඳලාද කියන එක උන්වහන්සේ පසු සූත්‍රවලදී පැහැදිලි කරලා ලෝක සත්වයාට අනුකම්පාවෙන් දේශනා කරලා තියෙනවා. මම මේ පිළිබඳව නොඑක් වතාවල් වල දේශනා වශයෙන් සිද්ධ කරලා තියෙනවා. උන්වහන්සේ මේ ධර්ම දේශනාවන් සිද්ධ කරන්නේ කුමන තැනක ඉඳලාද? උන්වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මම සම්මා සම්බුද්දයි කියලා පිළින කරන්න යෙදුණා. යම් කිසි කෙනෙක් මේ තුන් ලෝකෙම ඇවිල්ලා කියනවා නම් ඔබ වහන්සේ මේ ධර්මය අවබෝධ කරගෙන නැහැ කියලා මේ තුන් ලෝකෙම එබඳු කෙනෙක් මේ ලෝකේ විද්‍යාමාන වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ වගේම මම සියලු ආශ්‍රවයන් සියලු කෙලෙසුන් නසා දැමුවා ආශ්‍රවයක් සේකලා කියලා මම සිහනාද කරනකොට මේ තුන් ලෝකයේ දෙවියන් මරුන් බමුන් සහිත සමන බමුණන් සහිත මේ තුන් ලෝකේ කෙනෙක් ඇවිල්ලා කියන්න පුළුවන් නම් ඔබ වහන්සේගේ මෙන්න මේ කෙලෙසේ මේ ආශ්‍රවයේ ගෙවිලා නැහැ කියලා එබඳු කෙනෙක් මේ තුන් ලෝකෙම මම දකින්නේ නැහැ මහණෙනි කියලා උන්වහන්සේ දේශනා කරා. ඒ වගේම යමක් අනුගමනය කිරීමෙන් සියලු දුක් ඡය වීමට ගෙවීමට යනවා කියලා මං සිහනාද කරනවා නම් යම් කිසි කෙනෙක් ඇවිල්ලා කියනවා නම් ඔබ වහන්සේ මේ දුක් ගෙවීමට යන්නේ නැහැ අනුගමනය කරාට කියලා. එබඳු කෙනෙක් මේ තුන් ලෝකෙම විද්‍යාමාන වෙන්නේ නැහැ කියලා උන්වහන්සේදී අපහට දේශනා කරා. ඒ වගේම උන්වහන්සේ ලෝක සත්වයාට අන්තරායකයි, හානිදායකයි, විනාශේ පිරිහීම පිණිස පවතිනවා කියලා යම් ධර්මයක් දේශනා කරා නම් යම් කිසි කෙනෙක් ඇවිල්ලා කියනවා නම් මේ ධර්මයේ ශ්‍රවණය කළාට එයාලට අන්තරාකාරී නෑ කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් ඒ බඳු කෙනෙක් මේ තුන් ලෝකෙම මම බුදු වැසින් දකින්නේ නෑ කියන මෙන්න මේ කියන සතර විසරද ඥාණයට පැමිණිලා තමයි පින්වතුනි උන්වහන්සේ මේ සියලු ධර්මයන් දේශනා කරන්නේ. ඉතින් ඒ නිසා අපිට මේ ලැබුණු ධර්මලාභය කියන එක සුළුපටු ලාභයක් නෙවෙයි. මේ ධර්මයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ ධර්මයේ සම්දිට්ඨිකයි, අකාලිකයි, ස්වක්ඛාතයි කියලා. මුල මැද අග යහපත් වූ
කිසිදු ලෝකයේ වෙන ධර්මයක් නැහැ. කොතනින් ගත්තත් බොහෝම ඒ ධර්මයේ යහපත්. මුල මැදාග කොතනින් ගත්තත් ඒකේ අඩුවක් පේන්නේ නැහැ. ඒ නිසා ඒ ධර්මයට කියනවා ස්වක්ඛාතයි කියලා. සම්දිට්ඨිකයි කියලා කියන්නේ මේ ධර්මයේ අනුගමනය කරන කෙනාට ඒ මොහොතේම සැනසෙල්ල ලැබෙනවා. ඒ මොහොතේම යාට ඒ ධර්මයේ සැපය සාන්තිය ලැබෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ අප වෙනවා. ඒ වගේම වටිනාම දේ තමයි මේ ධර්මයේ පින්වතුනි අකාලිකයි. මේ බුද්ධෝත්පාද කාලයට විතරක් සීමා වෙච්ච ධර්මයක් නෙවෙයි. අතීතයේ යම් දවසක ලෝකේ පැවතුණා නම් අද පවතිනවා නම් අනාගතේ කොයි තැනක අපි ඉපදුනත් මේ ධර්මයේ වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒ නිසයි අපි මේ ධර්මයේ පුරුදු පුහුණු කළ යුත්තේ කියන එක මම නිතර මතක් කරලා තියෙනවා. අද අපි ජීවිතේ පුරාවට පුරුදු පුහුණු කරන දේවල් කාලිකයි, සීමා සහිතයි. ඒක තවත් තැනකට තවත් කාලයකට ගැලපෙන්නේ නැහැ. නමුත් පින්වතුනි අද අමාරුවෙන් හරි මේ ධර්මයේ පුරුදු කරගන්න. ඒක මේ ජීවිතේ අපි නිවන් දැක්කේ නැත්නම් අපි කවදා හෝ නිවන් දකින්න කොතන ඉපදුනත් මේ පුරුදු කරපු ධර්මය අපිව ආරක්ෂා කරන අපිව රකින්න ඒ උතුම් ධර්මය කොතන ගියත් ඒ ධර්මයේ එසේම පවතිනවා. ඒ විදිහට මේ ධර්මයේ වෙනසක් නොවි අපිට සැනසෙල්ලගෙන ඇත්තේ. ඉතින් ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ ධර්මය ඒ නිසා අපි ලැබුණු මොහොතේ ඒකාන්තයෙන් අපි ජීවිතයට එකතු කරගන්න. ඒකාන්තයෙන් මේක අපි පුරුදු පුහුණු කරගත යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුණා. ඉතින් ඒ නිසා මේ පින්වතුන්ට මේ ධර්මයේ සඳහා ධර්ම ශ්‍රවණය කිරීම සඳහා උනන්දුවක් ඇති කිරීම සඳහා යම් කෙටි සූත්‍රයක් මම ඔබට මතක් කර සිටිනවා. ඊට පස්සේ අපි මේ ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව ඇසුරෙන් අපි ඒ නිවන් මඟ හෙළිපෙළි කර ගැනීම ඒක කොහොමද අපේ ජීවිතය තුළින් මේ ධම්මචක්ක සූත්‍රය අවබෝධ කරගන්නේ, අපේ දිනදා දුක්ඛම් කටළු නැති කරගන්න මේ ධර්මය කොහොමද අපි ප්‍රායෝගිකව උපකාර කරගන්නේ කියන සියලු කරුණු කාරණා ඇතුළත් අපි මේ ධර්ම කරුණු සාකච්ඡා කරමු. ඉතින් ඔබට මේ සූත්‍ර දේශනාව මම බුද්ධ දේශනාවේ තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක් තියෙනවා සත්‍ති සූත්‍රය කියලා. සත්‍ති සත සූත්‍රය කියලා. ඉතින් අනේ සූත්‍රයේ තියෙන මහණෙනි යම්සේ වස්සියක් අවුරුදු 100ක් ආයුෂ ඇති අවුරුදු 100ක් ජීවත් වෙන සුළු පුරුෂයෙක් ඉන්නවනම් ඒ පුරුෂයාට මෙහෙම කියනවලු එම්බා පුරුෂය එව ඔබට පෙරවරුවේ සත් පහරවල් 100ක් ගහනවා, දවල් කාලයේ සත් පහරවල් 100කින් ගහනවා, පස්වරු කාලයේ සත් පහරවල් 100කින් හිංසා කරනවා. එම්බා පුරුෂේ ඒතෝ දවස් පතා තුන් සත් 100ක් පෙරනු ලබන්නේ අවුරුදු 100ක් ඇවෑමෙන් වස් 100ක් ජීවත් වෙන සුළු ඇවෑමෙන් අවබෝධ නොකළ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේහි කියලා යම් කිසි කෙනෙක් ඇවිල්ලා ප්‍රකාශ කරොත් ඇදහිය හැකි විශ්වාස කර යුතු හැකි පුද්ගලයෙක් ඒ විදිහට කිව්වොත් මහණෙනි චතුරාර්ය සත්‍ය පිළිබඳව අනුසස් දන්නා කුල පුත්‍රයෙක් විසින් ඒකට එළඹෙන්නට ඒ සඳහා කැමති වෙන්නට වටිනවා කියලා. කුමක් නිසාද? මේ සංසාරේ අගක් මුලක් පේන්නේ නැහැ කියනවා. ආයුධ පහරවල්, සත් පහරවල්, කඩු පහරවල් වලින් පෙළිලා ඒ සත් පහරවල්, කඩු පහරවල් කමින් අපේ ජීවිතය විනාශ වෙමින් ලේ ගලපුවාර අනන්තයි අප්‍රමාණයි කියනවා. ඒ නිසා මහණෙනි ඒ බඳු ඉල්ලීමක් කරොත් අවුරුදු 100ක් ජීවත් වෙන පුද්ගලයෙකුට දිනපතා දවස උදේ දවල් හවස අඩයටි පාරවල් ආයුධ පහරවල් එක වරුවකට 100 ගානේ ගහනවා කියලා කිව්වත් ඒ දුකටත් කැමති වෙන්න කියලා. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි එතකදු වුවත් මහණෙනි නුඹලාට මම මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ
දුකින් දෝමනස්සේ අවබෝධ කරගන්න නොකිය. මහණෙනි මම මේ ධර්මයේ සුව සොම්නස් ඇතුවම ධර්මයේ අවබෝධ කරගන්නයි මම නුඹලාට මම දේශනා කරන්න කියලා ඒ බුදුරජාණන් වහන්සේ මේ සත්‍ය සත සූත්‍රයේදී අප වෙත දේශනා කරන්න යෙදුණා. ඉතින් ඒ නිසා ඒ තරම් දුකක් විඳලා හරි අවබෝධ කරගත යුතු ධර්මයක් තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපි ඒ සඳහා උත්සාහවත් වෙන්න මේ ලැබුණු ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ ඒ අපේ සසර ගමන කෙටි කරගන්න නැවත දුගතියකට නොවැටි තමන්ගේ සසර ආරක්ෂා කරගන්න තියෙන උතුම් ක්ෂණ සම්පත්තිය කල්යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරක් කියන එක මතක් කරමින් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුණු ඒ ධර්මචක්ක සූත්‍රය තුලින් දේශනා කරන්නලා තියෙන චතුරාර්ය සත්‍ය පිළිබඳව ඒ චතුරාර්ය සත්‍ය ධර්මය කොහොමද අපේ ජීවිතය තුලින් ගලපාගෙන අවබෝධ කරගන්නේ කියන කාරණාව අපි මෙතෙන් සිට අපි සාකච්ඡා කරමු. පින්වතුනි ඔබට මම මුලින්ම මාර්තුකා කළෙත් ඒ ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙන පළවෙනිම දේශනාවේ තියෙන ඒ මුල් දහම් පාඨය. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළේ කුමක් නිසාද කියන ඓතිහාසික කාරණා වගේම සූත්‍ර නිධානය පිළිබඳව අපි හැමෝම දන්නවා. ඉතින් ඒ නිසා මම ඒ සූත්‍ර නිධානයන් පිළිබඳව ඓතිහාසික කාරණාවන් පිළිබඳව මේ වෙලාවේදී දේශනා කරන්න යන්නේ නැහැ. කුමක් නිසාද? ඊට වඩා අපිට මේ කෙටි කාලය තුල මේ සූත්‍රය ඇතුලේ තියෙන අන්තර්ගත දහම් කරුණු ගොඩාක් අපිට හෙලිපෙහෙලි කරගන්න තියෙන නිසා. බුදුරජාණන් වහන්සේ බරණැස් නුවර ඉසිපතනාරාමයට වැඩම කරලා උන්වහන්සේ එවකට තමන් වහන්සේ සමගම බවුන් වඩපු ඒ පස්වග මහණුන්ට ආමන්ත්‍රණය කරලා මේ විදිහට දේශනා කරනවා. "දේ මේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා යෝචායං කාමේසු කාමසුකල්ලිකානු යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ" කියලා. ඒ වගේම යෝචායන් අත්ත කිලමතාන යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ ඒතේතේ භික්කවේ උභෝවන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය නිබ්බානාය සංවත්තති. මහණෙනි කියලා උන්වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ මේ ලෝක සත්වයාවයි එතන ආමන්ත්‍රණය කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරනකොට භික්ෂුන් වහන්සේලා එතන වැඩ හිටියේ නැහැ. පළවෙනි භික්ෂුන් වහන්සේ පස්වග මහණුන් අතර කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ තමයි ඒ පළවෙනි වරට ධර්මය අවබෝධ කරගන්නේ. ඉතින් ලෝක සත්වයාම අමතලා තමයි මහණෙනි කියලා උන්වහන්සේ දේශනා කරන්නේ. සසර බය දකින්න නිසා බික්ඛු කියන අර්ථයෙන් සංසාරේ බයං එක්කතිති බික්ඛු සසර බය දකින්න නිසා භික්ෂු කියන අර්ථේ යොදලා තියෙනවා. එතකොට උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ අන්ත දෙක බෞද්ධයන් වශයෙන් අපි හැමෝම අනුගමනය නොකළ යුතුයි. කුමක්ද? යෝචායන් කාමේසු කාමසුකල්ලිකාන යෝග. මේ කාමයේ ඇලී ගැලී වාසය කිරීම කියන එක. ඒ කාමසුකල්ලිකාන යෝගයේ පිළිබඳ උන්වහන්සේ අර්ථවත් කරනවා හීනෝ ගම්මෝ පෝතුක්චනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා. අසුරු කරන්නේ කවුද? ඒ කාමසුකල් කාමයේ ඇලී ගැලී මත් වෙලා වාසය කරන්නේ ගාම්‍ය වූ ගැමි වූ බොහෝ කෙලෙස් ඇති පෝතුජ්ජනිකා කියලා කියන්නේ බොහෝ කෙලෙස් වගුරුවන හීන වූ ඒ අනාර්ය වූ අනර්ථ සංහිත වූ ඒ කාමසුකල්ලිකාන යෝගයේ කෙලෙස් සහිත නෝගත් පුහුදුන් අය විසින් තමයි ඒවා සාරය කොටගෙන ඉන්නේ කියලයි එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා මේ
කාමසුකල්ලිකානුയോഗය කියන්නේ කාමයන් ඇලී ගැලී වාසය කිරීම කියන එක අනර්ථ සහිත දෙයක්, හීන දෙයක්, ගැමියන්ට සාධාරණ දෙයක්. නුවණැති අය කවදාවත් ඒ වගේ ඇලී ගැලී වාසය කරන්නේ නැහැ. ඒ නිසා කාමය කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ගිනි අඟුරු වලක් වගේ. ඒ වගේම මේ කුෂ්ඨයක් වගේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කාමයේ ඉන්න කෙනා කවදාවත් තෘප්තියක් ලබන්නේ නැහැ. එයාට කවදාවත් ඒක ඇති කියලා හිතෙන්නේ නැහැ. ඒ නිසා ඒ කාමයන්ගේ මත් වෙච්ච අය කෙලස් වගුරුවමින් සංසාරේ නොයෙක් දුක්ඛම් කටළු විදමින් සසර ඇවිදිනවා. බුදුරජාණන් වහන්සේ බාල පඬිත සූත්‍රයේ දේශනා කරන්නේ මහණෙනි අසූචියේම ඉපදිලා අසූචියේම ජීවත් වෙලා අසූචිම කාලා අසූචිම මිය යන සත්තු ඉන්නවා. අඳුරෙම ඉපදිලා අඳුරෙම ජීවත් වෙලා අඳුරෙම මිය යන සත්තු ඉන්නවා. තනකොළේම ජීවත් වෙලා තනකොළම කාලා තනකොළේම මිය යන සත්තු ඉන්නවා. මහ පොළොවේ පස්වල ඉපදිලා පොළොවේ ඉපදිලා මහ පොළොවේ පස්ම වල ජීවත් වෙලා ඒ පස්ම කාලා ඒකෙම මිය යන සත්තු ඉන්නවා. මහණෙනි මේ කාම නිසා, කාම ආසාව නිසා, රස තෘෂ්ණාව නිසා, රස තෘෂ්ණාවද ගිජු වීම නිසා මෙබඳු ආකාරයේ උප්පත්ති ලැබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒ නිසා අපි හැමෝම මේ කාමයන්ගේ ආදීනව පිළිබඳව දන්නවා. ඉතින් ඒ නිසා ඒ නුවණැති අය විසින් ජීවත් වීම සඳහා අපි ඒ වෙනුවෙන් කටයුතු කරනවා මිසක් මේ කාමයෝ කියලා කියන්නේ කවදාවත් ඒවා මමයනේ කළ යුතු මගේ කියලා ගත යුතු දේවල් නෙවෙයි. අනන්ත ජාති සංසාරේ අපි මේ निराදී දුක් විඳින්මින් සසර තවමත් සැරිසරන්න උනේ මේ කාමයන් පිළිබඳව ආශාවක් අරගන්න බැරි වෙච්ච නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ එකයි. ඒවා අනරියයි, අනර්ථ සම්මිතයි, දුක්ඛ දේවල්. ඒ වගේම තවත් බෞද්ධයන් විසින් සේවනයේ නොකළ යුතු අන්තයක් තමයි මේ අත්ත කෙලමතානුയോഗය කියන එක. අත්ත කෙලමතානුയോഗය කියලා කියන්නේ ශරීරයට දැඩි දුක් දෙමින් නිවන් මඟ වෙනත් පැති වලින් අනාර්යෝ වෙනත් මාර්ගයන්ගෙන් සොයන එක. ඉතින් ඒක ඇත්තටම අද දවසේදී බොහෝ විට අපිට දකින්න අහන්න ලැබෙන අඩුයි. ශරීරයට දුක් දීලා දුක කෙලවර කරගන්න පුළුවන් කියන දර්ශන ඇතැම් ශාස්ත්‍රඥ ගාව තිබුණා. ඒ නිසා ඒක බුදුරජාණන් වහන්සේ අර්ථවත් කළේ අනරියෝ අනත්ත සංහිතෝ කියලා විතරයි. හීනයි, ග්‍රාම්‍යයි, පුතුක්ජනිකයි කියලා එතරදී බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නැහැ. ඒක උන්වහන්සේ දේශනා කරේ අනරියෝ අනත්ත සංහිතෝ කියලා. යෝචායන් අත්ත කෙලමතාන යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. මේ අන්ත දෙක බෞද්ධයන් විසින්, පැවිද්දන් විසින් සේවනයේ නොකළ යුතුයි. මේ විදියට උන්වහන්සේ දේශනා කරලා බුදුරජාණන් වහන්සේ ඒතේතේ භික්ඛවේ උභෝවන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. මහණෙනි මේ නිවනට සමීප දහම් ඇස ඇති කරන මධ්‍යම ප්‍රතිපදාවෙන් මා විසින් ධර්මයේ දේශනා කරනවා කියලා. කුමක්ද මේ මධ්‍යම ප්‍රතිපදාව? අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති දං සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි කියලා මේ මධ්‍යම ප්‍රතිපදාවෙන් තථාගතයන් වහන්සේ ලෝක සත්වයා සසරෙන් එතර කරවන්න දේශනා කරනවා කියලා උන්වහන්සේ එදා ධම්මචක්ක සූත්‍රයේදී දේශනා කරා. එතකොට ඇත්තටම බෞද්ධයන් විසින් සේවනය කළ යුත්තේ මේ මධ්‍යම ප්‍රතිපදාව. එතකොට මේ මධ්‍යම ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෙවැදෑරුම් වෙනවා. සම්මා දිට්ඨි පහම් භික්ඛවේ ද්වයං වදාමි කියලා.
සාසවා පුණ්‍ය භාගියා උපදිවේපක්කා කියලා එක සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ වගේම තව සම්මාදිට්ඨියක් තියෙනවා. අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා කියලා. ආර්ය වූ අනාශ්‍ර වූ ලෝකෝත්තර මාර්ගය අනුව යන සම්මාදිට්ඨියක් තියෙනවා කියලා කියනවා. එතකොට මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ මධ්‍යම ප්‍රතිපදාව සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්ත ආජීව කියන මධ්‍යම ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව අනුගත වෙලා තමයි මේ දේශනා කරලා තියෙන්නේ. එතකොට මේ මධ්‍යම ප්‍රතිපදාව අපිට ලෞකිකවත් කෙනෙකුට දියුණු කරන්න පුළුවන්. ඒ තමයි සත්ව පුද්ගල භාවයේ තුල කුසලයේ අකුසලයේ තුල කර්මයේ විපාකය අදහමි කර්මයේ විපාකය සහිත නුවණින් යුක්තව අනුගමනය කරන මධ්‍යම ප්‍රතිපදාව. ඒ මධ්‍යම ප්‍රතිපදාව තමයි අපි දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම, ඒ වගේම වත් පිළිවෙත් කිරීම, පින්කම් කිරීම ආදී මේ අපි සත්ව පුද්ගල භාවයේ තුල ඒ සිදු කරන ලෝකයේ හොඳ නරක කියලා ඒ දැනගෙන කරන උතුම් පුණ්‍ය ප්‍රතිපදාව තමයි අපි ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒ සම්මාදිට්ඨිය අංග සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්ත ආජීව කියන මේවා කෙනෙකුට වෙන වෙනම අංග වශයෙන් ඒවා දියුණු කරගන්න පුළුවන්. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ ඒක දර්ශනයක්. ඒක සත්වපුද්ගල භාවයේ ඉක්මා ගියපු මේ තුන් ලෝකේම බුදු කෙනෙක් ඇති තැනත් නැති තැනත් ලෝකේ තියෙන ලෝක ධර්මතාවයක් තමයි බුදුරජාණන් වහන්සේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය හැටියට දේශනා කරන්නේ. මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුළින් තමයි කෙනෙකුට මේ සසර දුක නිමා කරගන්න පුළුවන් වෙන්නේ, සසරෙන් එතර වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒ සම්මාදිට්ඨිය තමයි නිවන් දකින්න කෙනා විසින් මතු කරගත යුත්තේ, අවබෝධ කරගෙන ප්‍රතිපදාවක් වශයෙන් අපි පුරුදු පුහුණු කළ යුත්තේ. ලෞකික සම්මාදිට්ඨිය තුළින් පින්වතුනි වෙන්නේ ලෝකයේ තුල යහපත. අපි දුගතියට වැටෙන්නේ නැතුව අපිට සසර සැපවත්ව සංසාරයේ සැපවත්ව ගත කරන්න පුළුවන්කම තියෙනවා. අපිව ආරක්ෂා වෙලා ලෞකික සම්මාදිට්ඨිය තුළ. ඒ තුල ඉන්න කෙනාට තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලැබිය යුත්තේ. ලෞකික සම්මාදිට්ඨියත් නැති කෙනෙක් ලෝකෝත්තර සම්මාදිට්ඨිය හොයන්න කියොත් එයා වැටෙන්නේ උච්ඡේද දෘෂ්ටියට කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. සත්පුද්ගලයෙක් නැහැ, කරන කියන අකුසල් නැහැ කියලා මේ සත්පුද්ගල භාවයෙන් තොරයිනි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒ නිසා ලෞකික සම්මාදිට්ඨිය පිළිබඳ අවබෝධය නැති කෙනා උච්ඡේද දෘෂ්ටියට වැටෙනවා. ඒ නිසා ලෞකික සම්මාදිට්ඨිය හොඳාකාරව අවබෝධ කරගත් ඒ පුණ්‍ය ප්‍රතිපදාව තුළ ඉන්න කෙනා ලෝකෝත්තර සම්මාදිට්ඨිය ශ්‍රවණය කරලා ඒක තේරුම් අරගෙන අවබෝධ කරගන්න උත්සාහවත් වෙනවා. එතකොට දැන් අද අපි කතා කරන්නේ ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ ධම්මචක්ක සූත්‍ර දේශනාවෙන් ඉදිරිපත් කරලා තියෙන ලෝකෝත්තර සම්මාදිට්ඨිය. හැබැයි ඒත් කෙනෙකුට ලෞකික සම්මාදිට්ඨියත් මෙතනින් මතු කරගන්න පුළුවන්. නමුත් මේ පස්වග මහණුන් අතර කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ඇතුළු 18 කෝටියක් බ්‍රහ්මයන් නිවන් දැක්කේ එතනින් පටන් ගත්තුවේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය උන්වහන්සේ විසින් දේශනා කරපු නිසා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම ප්‍රතිපදාවෙන් දහම් දේශනා කරනවා කියලා මතක් කරලා උන්වහන්සේ නැවත ඒ මධ්‍යම ප්‍රතිපදාවෙන් අවබෝධ කරගත යුතු දේ මොකද්ද? අවබෝධ කරගත යුතු චතුරාර්ය සත්‍ය මොකද්ද කියන එක උන්වහන්සේ මතක් කරනවා. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං. අවබෝධ කරගත යුතු මොකද්ද? මේ දුක්ඛාරය සත්‍ය අවබෝධ කරගත යුතු. මොකද්ද මේ දුක්ඛාරය සත්‍ය? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, දුක්ඛෝ මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කියන ඔන්න ඔය කියන දුක්ඛාරය සත්‍ය ඒ වගේම ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ සමුදය. ඒ කියන දුක හටගන්නේ කොහොමද?
යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සාගතා తත්‍ර తත්‍රා විනන්දිනී සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා. ඒ දුක නැවත නැවත හටගන්න හේතුව හේවත් දුක්ඛ සමුදය හැටියට මේ කාම තණ්හා භව තණ්හාව විභව තණ්හාව කියන මේ සමුදය සත්‍යය. යෝ තස්සාය තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියලා ඒ තණ්හාවගේම නිරවශේෂ නිරෝධයෙන් නැති කිරීමෙන් නිරෝධ සත්‍යයක් ලැබෙන බවත් ඒ වගේම ඒ දුකින් නැති කිරීමේ මග හැටියට අය මේ වාරියෝ වට්ටංගිකෝ මග්ගෝ සේයති දං සම්මාදිට්ඨි ආදී ආර්ය අෂ්ටාංග මාර්ගය කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තමයි මහණෙනි මං විසින් මේ මධ්‍යම ප්‍රතිපදාව හැටියට දේශනා කරන්නේ කියලා උන්වහන්සේ මේ මධ්‍යම ප්‍රතිපදාවෙන් අවබෝධ කරගත යුතු ඒ සත්‍ය හතර පිළිබඳ උන්වහන්සේ ධම්මචක්කේ ඉස්සරෝම පස්වග මහණුන්ට දේශනා කරන්න යෙදුණා. ඒ නිසා අපි අවබෝධ කරගත යුතු සත්‍ය හතර මොකද්ද මේ කියන දුක්ඛාරය සත්‍ය, සමුදයාරය සත්‍ය, නිරෝධාරය සත්‍ය, මාර්ගාරය සත්‍ය කියන සත්‍ය හතර. මේ විදිහට අවබෝධ කරගත යුතු සත්‍ය උන්වහන්සේ හෙළිපෙහෙළි කරලා ඒ සත්‍ය අවබෝධ කරගත යුත්තේ මොන ආකාරයෙන්ද කියන එක දෙවනුව දේශනාව. ඉදං දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු කියලා මේ ත්‍රිපරි වට්ටයට අනුකූලව උන්වහන්සේ දේශනා කරනවා මේක පියවර 3කින් ආකාර 12කින් මේ චතුරාර්ය සත්‍ය ඔබ අවබෝධ කරගත යුතුයි කියලා. මේ යතින් සඳහන් කර දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය පියවර 3කින් ආකාර 12කින් අවබෝධ කරගත යුතුයි. ඒක තමයි උන්වහන්සේ දේශනා කරේ ඒවං ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි කියලා. මහණෙනි වට්ට 3කින් හා ආකාර 12කින් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳවම අවබෝධ කරගත්තා. ඉතින් අපිටත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යෑමේදී මේ ආකාරයටයි අවබෝධ කරගත යුත්තේ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඉදං දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි. මේ දුක්ඛාරය සත්‍යයි කියලා අපි මුලින්ම අවබෝධ කරගන්නවා. මේ දුක්ඛ සත්‍ය පිළිබඳව ඇතිතතු ඇත්ත හැටි හැටි මුලින්ම අපි දැනගන්නවා. ඒකයි කියන්නේ දුක්ඛ සත්‍යයි කියලා දැනගත යුතුයි. තංකෝ පනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයන්ති. මේ දුක්ඛ සත්‍ය පිළිබඳව කුමක්ද කළ යුත්තේ? මේ දුක්ඛ සත්‍ය මහණෙනි පිරිසිඳ දත යුතු එකක්. මේ දුක්ඛ සත්‍ය පහ කලන්න හෝ වඩන්න හෝ සාත් කරන්න තියෙන එකක් නෙවෙයි. මේ දුක්ඛ සත්‍ය පිරිසිඳ දැකිය යුතු දෙයක්. අඩුවක් නැතුව අවබෝධ කරගත යුතු දෙයක්. මහණෙනි මේ දුක්ඛ සත්‍ය මම අවබෝධ කරගත්තා කියන නුවණ ආයුතුයි. ඒ විදිහට සමුදය සත්‍ය පිළිබඳවත් මේ සමුදය සත්‍යයි කියලා අපි අවබෝධ කරගත යුතුයි. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරා පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. මේ දුක්ඛ සත්‍ය පිළිබඳව, සමුදය සත්‍ය පිළිබඳව, නිරෝධ මාර්ග සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව පෙර නොඇසූ විරූධම්මසක් මට අවබෝධ වුණා, පහළ වුණා. එතකොට අපි දැනගත යුත්තේ අර කියන ලෞකික අර්ථයෙන් නෙවෙයි මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව. සත්ව පුද්ගල භාවයෙන් දුක් විඳින මම ලෙඩ වෙනවා, මම මහලු වෙනවා, මම මරණයටපත් වෙනවා කියන මේ ජාති ජරා ආදී පුද්ගල භාවයෙන් දුක් විඳින එකක් පිළිබඳව නෙවෙයි උන්වහන්සේ දේශනා කරේ. ඒක බුදුරජාණන් වහන්සේ මේ බුදු වෙන්න පෙරම උන්වහන්සේ අවබෝධ කරගත්තා. සතර පෙර නිවිදි දැකලා ඒ ජාති ජරා ආදී මේ දුක් පිළිබඳව අවබෝධ කරගත්තා. නමුත් බුදු වීම සඳහා අවබෝධ කරගත්තේ ඊට එහා ගියපු සත්‍යයක් පිළිබඳව. ඒක තමයි මේ සත්පුද්ගල භාවයෙන් තොරව ලෝකේ පවතින ධර්මතාවයක් හැටියට අවබෝධ වෙච්ච කාරණාව.
එතකොට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අපි දැනගත යුත්තේ කොහොමද? දුක්ඛ සත්‍ය, සමුදය නිරෝධ මාර්ග කියන මේ සත්‍ය ත්‍රිපරිවට්ටයට අනුකූලව. මොකක්ද මේ ත්‍රිපරිවට්ටය කියලා කියන්නේ? අපි තේරුම් ගන්න ඕනේ. ත්‍රිපරිවට්ටය පිළිබඳව පැහැදිලි කරොත් සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන කියන මෙන්න මේ ආකාර තුන පිළිබඳව තමයි එතනින් අදහස් වෙන්නේ. මං කියුවේ පියවරවල් තුනකින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත යුතුයි කියලා. එතකොට මොකක්ද මේ පියවරවල් තුන? දුක්ඛ සත්‍ය පිළිබඳව සත්‍ය ඥානය, දුක්ඛ සත්‍ය පිළිබඳව කෘත්‍ය ඥානය, දුක්ඛ සත්‍ය පිළිබඳව කෘතඥානය. ඒ විදිහට සමුදය සත්‍යයේ සත්‍ය ඥානය, සමුදය සත්‍යයේ කෘත්‍ය ඥානය, සමුදය සත්‍යයේ කෘතඥානය. නිරෝධ සත්‍ය පිළිබඳව සත්‍ය ඥානය, නිරෝධ සත්‍ය පිළිබඳව කෘත්‍ය ඥානය, නිරෝධ සත්‍ය පිළිබඳව කෘතඥානය. එතකොට සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘතඥානය කියලා අදහස් කරේ සත්‍ය ඥානය කියලා කියන්නේ ඒක දුක්ඛ සත්‍ය පිළිබඳව යථාභූත ඥානය. ඒ කියන්නේ ඇත්තටම බුදු කෙනෙක් පහළ වුණත් නැතත් සත්ව පුද්ගල භාවයෙන් තොරව ලෝකයේ ඇති අනාත්ම ධර්මතාවයක් හැටියට, නාම රූප ධර්ම ටිකක්, ස්කන්ධ ටිකක් හැටියට තමයි බුදු කෙනෙක් පහළ වුණත් නැතත් මේ සත්ව පුද්ගල භාවයේ තුල සත්ව පුද්ගල භාවයෙන් තොරව අවිඥානිකව පවතින හැම භෞතික දෙයක් තුලම පවතින්නේ සත්ව පුද්ගල භාවයෙන් තොරව ධර්මතා ටික. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ අන්න ඒකට. අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම අපි ලෙඩ වෙනවා කියලා කිව්වොත් අපි ලෙඩ වෙනවා, මහලු වෙනවා කියන කාරණාව තුළ ඇත්තටම පැවතුනේ මේ සතර මහා ධාතු රූපයේ ආකාර විකාර වේ. ඒකේ ප්‍රත්‍ය විකලත්වය නිසා කර්ම හෝ චිත්ත හෝ ඍතු හෝ ආහාර කියන මේ ප්‍රත්‍යභාවයන්ගේ වෙනස්කම් නිසා මේ රූපය ආකාර විකාර භාවයටපත් වෙනවා. ඒ රූපය විකාර වෙනකොට අපි මේ රූපය පිළිබඳව ඇති කරගෙන තියෙන සත්පුද්ගල අදහස නිසා අපිට අදහස් ටිකක් එනවා, මම ලෙඩ වෙනවා, මම මහලු වෙනවා කියලා අපි තුල විපරිත අදහස් ටිකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි ඒ විදිහට විපරිත අදහස් තුලින් කටයුතු කරත් දුක්ඛ සත්‍ය හැටියට පවතින්නේ මොකද්ද? මේ කියන සත්පුද්ගල භාවයෙන් තොර අනාත්ම වූ නාම රූප ධර්මතා ටිකක්. අන්න ඒ විදිහට තමයි දුක්ඛ සත්‍ය පිළිබඳව සත්‍ය ඥානය කියලා කියන්නේ. ඇත්තටම දුක කියලා පවතින්නේ මොකද්ද? අපි ගවේෂණය කරොත් අපිට හම්බෙන්න ඕනේ අන්න ඒක වෙනස් කරන්න බැරි වෙන්න ඕනේ. දැන් අපි දුක්ඛ සත්‍ය හැටියට ගත්තොත් පුද්ගලයෙක් ලෙඩ වෙනවා, මැරෙනවා, මහලු වෙනවා කියලා අපි පරීක්ෂා කරලා බැලුවොත් පුද්ගලයා කියන තැන තියෙන්නේ මොනවද? කෙස්, ලොම්, නිය, දත්, හම, මස්, නහර ආදී කුණප කොටස් ටික. එහෙම නැත්නම් තවත් පැත්තකින් කිව්වොත් පඨවි, ආපෝ, තේජෝ, වායෝ ආදී සතර මහා ධාතු ගොඩක් තමයි පුද්ගලයා කියන තැන තියෙන්නේ. එතකොට කෙනෙක් නුවණින් විමසලා බැලුවොත් මේ පුද්ගලයෙක් ලෙඩ වෙනවා කියන තැන මොකද්ද වෙන්නේ? කෙස්ලිකලේ පුද්ගලයා කියන තැන තියෙන්නේ මෙහෙම කොටස් ටිකක් නම්, කෙස්ලොම්, නිය, දත් ආදී කොටස් ටිකක් නම් එතකොට කෙස් ලෙඩ වෙනවද? ලොම්, නිය, හම, මස් ලෙඩ වෙනවද? පුද්ගලයා කියන්නේ කෙස් වලටද, ලොම් වලටද, නහරද, ඇට මිදුළුද? එහෙම නැත්නම් පුද්ගලයා කිව්වේ පඨවි ධාතුවද, ආපෝ ධාතුවද, තේජෝ ධාතුවද, වායෝ ධාතුවද කියලා කෙනෙක් නුවණින් බැලුවොත් එයාට මේ පුද්ගලයෙක් හම්බෙන්නේ නැහැ හොයාගෙන කියලා. හම්බෙන්නේ මොනවද? එතන තියෙන අනාත්ම ධර්ම ටික. ඉතින් ඒ නිසා මේ වැරදි දේ ගවේෂණය කරන්න ඒක වෙනස් වෙනවා. අතුරුදහන්. හැබැයි යමක් ඇත්තනම් ඇත්ත කෙනෙක් හොයනවා නම් හොයන්න මතුවෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ දුක්ඛ සත්‍ය කියන එක සැබෑ සත්‍ය කියන්නේ මොකද්ද කියලා ඒ සත්‍ය ඥානය පිළිබඳව ඉස්සරෝම අවබෝධ කරගත්තොත් ඒකට තමයි දුක්ඛ සත්‍ය පිළිබඳව සත්‍ය ඥානය කියලා කියන්නේ. ඊළඟට ඒ අවබෝධ කර ධර්මයේ වෙනුවෙන් අපි කෙසේ කටයුතු කළ යුතුද කියනකොට කෘත්‍ය ඥානය හැටියට
මහණෙනි මේ දුක්ඛාර සත්‍ය පරිඤ්ඤයන්ති පිරිසිඳ දත යුතුයි. මේ දුකයි කියලා අපි අවබෝධ කරගත යුතුයි කියලයි උන්වහන්සේ පිරිසිඳ දත යුතු දෙයක් අවබෝධ කරගත යුතු දෙයක් හැටියට පෙන්නනවා. ඒ වගේම මේ දුක්ඛ සත්‍ය අවබෝධ වුණන් පස්සේ ඒ දුක්ඛ සත්‍ය මට අවබෝධ වුණා කියන නුවණද Tamanට පහළ වෙනවා. ඒක තව කෙනෙක් නෙවෙයි කිය යුත්තේ. ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කියලා තව කෙනෙක් කියන එකක් නෙවෙයි. ඒ දුක්ඛ සත්‍ය Tamanටම වැටහෙන අවබෝධය පිළිබඳව. ඉතින් ඒ නිසා පින්වතුනි ඒ විදිහට දුක්ඛ සත්‍ය පිළිබඳව ওই විදිහට පියවර 3කින් අපි අවබෝධ කරගන්නවා. ඒ විදිහට සමුදය සත්‍ය පිළිබඳව දුක ඇති කරන්නේ කුමකින්ද? කෙනෙක් දුක ඇති කරනවාද? අපිට දුකක් ආවහම අපි කල්පනා කරන්නේ අහවලා නිසා දුක ආවේ, අහවලා නිසා තරහ ආවේ, අහවල් දේ නිසායි මට දුක ආවේ, අහවල් දේ නැති වෙච්ච නිසායි දුක ආවේ කියලා අපි හැම වෙලාවෙම මේ දුක ඇතිවන හේතුව හොයන්නේ බාහිරින්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුකට හේතුව කුමක්ද? තණ්හාව කියලා. එතකොට මේ දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ කෙනෙක් පුද්ගලයෙක් ඇති කරන දෙයක් නෙවෙයි. ඒකත් සත්ව පුද්ගල නොවුණු අනාත්ම වූ ධර්මතාවයක් හේතුවක් නිසා වෙන්නේ කියලා. මේ දුකට හේතුව තණ්හාවයි. තවත් විදිහකින් කිව්වොත් අවිද්‍යාව භව තණ්හාව කියන මෙන්න මේ මූල ක්ලේශ දෙක නිසා දුක නැවත නැවත හට ගන්නවා. අර කියන ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් මේ සියල්ලම කුමක් නිසාද හටගන්නේ? තමන් තුලම යෙදෙන අවිද්‍යාව හා තණ්හාව නිසායි හටගන්නේ. ඒ නිසා අපි දුකට හේතුව දැකිය යුත්තේ තමා තුලින්මයි. තමා තුල ඇති අවිද්‍යාව තණ්හාව නිසාමයි මේ දුක හටගන්නේ කියලා එතනනුයි දුක්ඛ සමුදය සත්‍ය දැකිය යුත්තේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කොහොමද දුක්ඛ සමුදය සත්‍ය පිළිබඳව අපි අවබෝධ කරගන්නේ කියන එක පිළිබඳව දේශනා. එතකොට දුක්ඛ සමුදය සත්‍යයේ සත්‍ය ඥානයකුත් තියෙනවා. සමුදය සත්‍ය පිළිබඳව සත්‍ය ඥානය කියන්නේ මොකද්ද? දුක ඇති කරන්නේ කෙනෙක් පුද්ගලයෙක් නෙවෙයි. දුක ඇති කරන්නේ තමා තුළම මේ ස්කන්ධයන් තුළම යෙදෙන අවිද්‍යාව හා තණ්හාවයි දුකට හේතුව කියලා අපි දැක්ක යුතුයි. ඒක අපි අවබෝධ කරගත යුතුයි. මේ දුක්ඛ සමුදය සත්‍යයි කියලා ඒ විදිහට අපි දැක්ක යුතුයි. ඊට පස්සේ මේ දුක්ඛ සමුදය සත්‍ය පිළිබඳව කුමක්ද කළ යුත්තේ? මේ දුක්ඛ සමුදය සත්‍ය පිළිබඳව මහණෙනි පහතබ්බන්ති මේ භික්ඛවේ. දුක්ඛ සමුදය සත්‍ය පහ කළ යුතු එක, දුරු කළ යුතු එක. ඒ නිසා පින්වතුනි අපිට මේ සමුදය සත්‍ය එහෙම නැත්නම් අවිද්‍යාව තණ්හාව කියන එක අයින් කරන්න පුළුවන් එකක්, ගෙවන්න පුළුවන් එකක්. මෙතෙන්ටම අපි සම්බන්ධ කරොත් කර්මය කියන එක. තවත් විදියකින් කිව්වොත් මේ සමුදය සත්‍ය හැටියට මේ කර්මය කියලා කියන්නත් පුළුවන්. අපි රෑ දවල් දෙකේ ඇති කරගන්න රැස් කරගන්න කර්ම ටික. එතකොට මේ රැස් කරගන්න කර්ම ටික ක්ෂය කරන්න පුළුවන්, ගෙවලා දාන්න පුළුවන්. සමුදය සත්‍ය කියන එක අපි දුරු කළොත්, අයින් කරොත් අනන්ත ජාති සංසාරේ විඳපු සියලු දුක් අවසන් වුණා වෙනවා. අනාගතයේට විඳින්න තියෙන සියලු දුක් අපි නිමා කළා වෙනවා. ඉතින් ඒ නිසා අපි දුක නැති කරන්න නම් නැති කළ යුත්තේ ඒ සමුදය සත්‍යයි දුරු කළ යුත්තේ කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉතින් එහෙනම් මේ අවිද්‍යාව තණ්හාව කියන එක දුරු කරන්න පුළුවන් වෙන්නේ, ඒක Tamanටම අයින් කරන්න පුළුවන් වෙන්නේ ඒ සමුදය සත්‍ය තමා තුල යෙදෙන නිසා. ඒක අපි අලුතෙන් ඇති කරගත්තු එකක් නිසායි අපිට ඒක අයින් කරන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම අපි උපතින්ම මේ සමුදය සත්‍ය ස්ථිර වශයෙන් නිත්‍ය වශයෙන් අරගෙන ආවනවා. ඒක අපිට අයින් කරන්නත් බැරි නම්, ඒක එන්නේ බාහිරින් නම්, දුකට හේතුව බාහිර නම් තියෙන්නේ, කෙනෙකුට කවදාවත් කැලේට ගිහිල්ලා මේ ධර්මයේ පුහුණු කරලා නිවන් දකින්න බෑ. නමුත් මේ ලෝකේ එහෙම තියද්දී කෙනෙකුට
තනියම මේක අවබෝධ කරගෙන සියලු දුක් නිමා කරන්න පුළුවන් වෙන්නේ දුකට හේතුව බාහිර නෙවෙයි තමා තුළම යෙදෙන මේ නොදන්නාකම තණ්හාව නිසා. ආනේ කාරණාව අපි තේරුම් ගන්න. එතකොට ඒ සමුදය සත්‍ය පිළිබඳවත් දැන් තමන් තුළ මේ දුකට හේතුව නිරුද්ධ වුණා. අවසන් වුණා කියලා තමන්ටම අවබෝධය වෙනවා. එනිසා තමයි දුක්ඛ සමුදය සත්‍ය පිළිබඳව පරිඥාතන්ති මට ඒ පහතබ්බන්ති පහ කළා පහතබ්බන්ති කියලා මං මේ සමුදය සත්‍ය පහීන වුණා කියලා මේ විදිහට පියවරවල් වලින් අවබෝධ කරගන්න පුළුවන්. පහ කළ යුතුයි ඒ සමුදය සත්‍ය මා තුල ප්‍රහීන වුණා කියලා තමන්ටම අවබෝධ වෙනවා. එතකොට නිරෝධ සත්‍ය පිළිබඳවත් ඉදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං පුබ්බේ අනුසුතේසු ධම්ම මේ දුක්ඛ නිරෝධ සත්‍යයි කියලා අපි අවබෝධ කරගත යුතුයි. මේ නිරෝධ සත්‍ය දුක්ඛ නිරෝධ සත්‍ය සච්චිකාතබ්බන්ති මේ නිරෝධ සත්‍ය සාත් කළ යුතු එකක්. ඒ නිරෝධ සත්‍ය වඩන්නවත් පහ කරන්නවත් අවබෝධ කරගන්න තියෙන එකක් නෙවෙයි. ඒක සාත් කළ යුතු එකක්. ඒකට අපිට ලැබෙන එකක්. කොහොමද ඒක ලැබෙන්නේ? ඒ දුක්ඛ නිරෝධ සත්‍ය ලැබෙන්නේ ඉහතදී මම මතක් කරා තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ. තණ්හාවගේම නිර්වශේෂ සියලු ආකාරයෙන් නිරෝධයෙන්ම තමයි නිරෝධ සත්‍ය ලැබෙන්නේ. එතකොට තවත් විදිහකට කිව්වොත් මේ අවිද්‍යාව තණ්හාව කියන එක සහ මුලින්ම යම් කිසි කෙනෙකුගේ නිරුද්ධ වුණොත් අන්න එදාට ඔහුට නිරෝධ සත්‍යයේ පිහිටනවා. නිරෝධ සත්‍ය ලැබෙනවා. ඉතින් ඒ නිසා අපි දුක නැති කරන්න කියලා අපි වෙන වෙන බාහිර දේවල් කරලා හරියන්නේ නැහැ. ලෝක සත්වයා දුක නැති කරන්න කොහොමද හදන්නේ? එක එක දේවල් කරනවා. රැකී ආරක්ෂා කරනවා, ගොවිතැන්පත් කරනවා, හරි හම්බ කරනවා, එකතු කරනවා, රැස් කරනවා. ඇයි මේ දුක නැති කරන්න කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඔතනින් දුක නැති වෙන්නේ නැහැ. දුක නැති වෙනනම් නැති වෙන්නේ දුකට හේතුව වූ තණ්හාව නිසාමයි. නමුත් පින්වතුනි අවාසනාවන්ත කාරණාව තමයි අවිද්‍යාව නිසා යමක් නිසා දුක ඇති වෙනවා. ඒ දුක ඇති වෙන හේතුවම දුක නැති කරන්න පුළුවන් කියලා කෙනෙක් හිතාන ඉන්නවා නම් පින්වතුනි ඒක ඔහු කවදාවත් දුකෙන් මිදෙයිද කියලා. ඒ දුකට හේතුව තණ්හාවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට ඒ තණ්හාවම අපි ආසාව තණ්හාව කියන එකෙන් අපි දේවල් පස්සේ යනවනම් එකතු කරනවනම් අපි මේ දුකෙන් මිදෙන්න කියලා ආසාවෙන් තණ්හාවෙන් කටයුතු කරනවනම් ඇත්තටම එයා හැමදාම රෑ දවල් දෙකේ දුක තමයි රැස් කරන්නේ. දුක තමයි එකතු කරන්නේ. දුක්ඛ රූපම් භික්ඛවේ අභිනන්දති දුක්ඛං සෝ අභිනන්දති. මහණේ යම් කිසි කෙනෙක් රූපයට ආස කරනවා නම් දුකටයි ඇලුම් කරන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් දුකට ඇලුම් කරනවා නම් ඔහු දුකෙන් මිදෙනවද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් අනේ නිසා මේ දුක්ඛ නිරෝධ සත්‍ය කියලා කියන්නේ මොකද්ද? මේ අවිද්‍යාව තණ්හාව තමයි දුක්ඛ නිරෝධ සත්‍ය. හැටියට ඒ වගේම අපිට තව විදිහට කිව්වොත් මේ සියලු ආකාරයෙන් ස්කන්ධ ධාතු ආයතනයන්ගේ නිර්වශේෂ නිරෝධය හෙවත් නිවන දුක්ඛ සත්‍ය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මේ නිවන ලැබෙන්නේ කොහොමද? මේ සියලු ආකාරයෙන්ම තණ්හාවගේ ගෙවීම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනාව ඉදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා. අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මෝසු කියලා. මානනි මේ දුක නැති කරන මාර්ගයයි මේකයි කියලා අපි අවබෝධ කරගත යුතුයි. ඒ නිසා මාර්ගයක් දන්නේ නැතුව අපිට මේ ගමන යන්න බෑ. ඉතින් ඒ නිසා අපි භාවනා කරනවා කියලා මාර්ගයේ පිළිබඳ නොදැන සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය, සම්මා වාචා, කම්මන්ත, ආජීව, ඒ වගේම සම්මා සතිය, සම්මා සමාධිය කියලා කියන්නේ මොකද්ද කියලා හරි ආකාරව තේරුමක් නැතුව, ඒ පිළිබඳව දැක්මක් නැතුව
බොහෝ අය භාවනා කරනවා. පිළිකුල් භාවනාව, ධාතු කර්මස්ථානයේ ආනාපාන සතිය මේ දේවල් කරනවා. අවුරුදු ගණන් ඒ විදියට භාවනා කරනවා. හැබැයි ඒ අයගෙන් ඇහුවොත් එහෙම පිළිකුල් භාවනාව තුලින් කොහොමද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්නේ? කෙස් ටික තුලින් කොහොමද මම චතුරාර්ය සත්‍ය මතු කරගන්නේ? ලොම්, නිය, දත්, හම්, මස්, නහර තුලින් කොහොමද ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ කියලා ඇහුවොත් සමහර විට බොහෝ අයට ඒක තේරෙන්නේ නැහැ. ඊට හේතුව තමයි මොනෝහාරි භාවනාවක් කරාට ඒ භාවනාව ඒ කර්මස්ථානයේ තුලින් කොහොමද නිවන් දකින්නේ කියන ඒ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව පිළිබඳව ඇතිතතු නොදැනීම. ඉතින් ආනේ නිසා පින්වතුනි නිවන් දකින මාර්ගය වන මධ්‍යම ප්‍රතිපදාව හෙවත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳව අපි ඒ භාවනා කරන කෙනා විසින් මනසේ දැනගත යුතු දේ. එතකොට මාර්ග සත්‍ය පිළිබඳව සත්‍ය ඥානය, මාර්ග සත්‍ය පිළිබඳව කෘත්‍ය ඥානය, මාර්ග සත්‍ය පිළිබඳව කෘතඥානය කියලා මේ මාර්ග සත්‍යයත් ආකාර පියවරවල් තුනක් තියෙනවා. ඇත්තටම සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ආදී මේ අංගාට අපි වෙන වෙනම දැනගත යුතුයි. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? එතනනොත් නිවන් දකින මේ ලෝකෝත්තර මාර්ගයේ අනුව යන ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? ඇත්තට ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා කෙනෙකුගෙන් ඇහුවොත් බණ අහලා සූත්‍ර කියවලා තියෙන කෙනෙක් ප්‍රකාශ කරන්න පුළුවන් සම්මා දිට්ඨිය කියන්නේ දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මාර්ගේ ඥානං කියලා මේ විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්, කියන්න පුළුවන්. එතකොට ඒ වගේම සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඇත්ත ඇති හැටියෙන් දැකීම කියලා කියන්නත් පුළුවන්. නමුත් ඇත්තටම ඒ කීම තුල ඒවා අපේ ජීවිතය තුලින් අපිට තේරුම් ගිහිල්ලා තියෙනවා. මම ඔයිට පෙරත් මතක් කරා අපිට දුක ආවේ දරුවෝ ලෙඩ වෙනකොට. ඒ වගේම අපි කැමති දේවල් නැති වෙනකොට, අපිට අකමැති දේවල් ලැබෙනකොට, අපි බලාපොරොත්තු වූ දේවල් අහිමි වෙනකොට තමයි අපිට දුක ආවේ. ප්‍රියේහි විප්‍රයෝගෝ දුක්ඛෝ අප්‍රියේහි සම්පයෝගෝ දුක්ඛෝ යං කිච්ඡං නලපති තම්පි දුක්ඛං. යමක් ප්‍රාර්ථනා කරනවාද, ලබා ගන්න උත්සාහවත් කරනවාද, ඒක නොලැබීම. ඔය දුක් ඔක්කොම ඔතෙන්ද දාන්න පුළුවන්. එතකොට මේ අම්මා ලෙඩ වෙනවා, දරුවෝ ලෙඩ වෙනවා, ප්‍රියයන්ගෙන් වෙන් වෙනවා කියන එක තුල එහෙම නැත්නම් මම ලෙඩ වෙනකොට මට කෙනෙක් බනිනකොට මේ තුලිනුයි අපිට මේ ධර්මයේ මතුවෙන්න ඕනේ. එතනනුයි අපිට ධර්මයේ එන්න ඕනේ. එතකොට දුකට හේතුව තණ්හාව අපිට කොහෙද පැමිණලා තියෙන්නේ? අපේ ජීවිතය ඇතුළෙම තියෙන මේ ඉඩ කඩන්, යාන වාහන, ගෙවල් දොරවල් ආදී මේ සම්මුති වස්තු තුලයි අපිට තණ්හාව ඇති වෙලා තියෙන්නේ. එතකොට ඒ තුලිනුයි අපිට මේ කියන මාර්ගය මතුවෙන්න ඕනේ. එහෙම නැතුව අර පොතේ තියෙන වචන ටිකෙන් නෙවෙයි අපිට මේ චතුරාර්ය සත්‍ය දැනගන්න ඕනේ. අපි කන බොන බත්ති ගාන තුලින්, අපි උදේ හවා යන මේ රැකී ආරක්ෂාවේ අපිට හම්බෙන පුද්ගලයන් තුලින්, අපි අඳින ඇඳුම් පැළඳුම් තුලින්, මේ තුලින් අපිට මේ කියන චතුරාර්ය සත්‍ය ධර්මය අපිට මතුවෙන්න ඕනේ. අන්න එතකොට අපිට කියන්න පුළුවන් එයා මේ කතා කරන්නේ පොතේ දැනුමක් නෙවෙයි, ඇත්තටම එයා මේ සම්මා දිට්ඨිය කියන්නේ මේකයි කියලා තේරුම් අරගෙනයි කතා කරන්නේ කියලා අපිට කියන්න පුළුවන්. මොකද ඇත්තටම අපිට දුක ඇති වෙලා තියෙන තැනිනුයි නැති කරන්න වෙන්නේ. එතකොට සම්මා දිට්ඨිය කියන එකෙන් අදහස් කරේ මොකද්ද? සම්මා දිට්ඨිය කිව්වේ දුක පිළිබඳව ඥානය. දුක ඇතිවන හේතුව පිළිබඳව ඥානය. දුක්ඛ නිරෝධය පිළිබඳව ඥානය. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව පිළිබඳව ඥානය. කියන මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව නුවණයි සම්මා දිට්ඨිය ඇටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. එතකොට ඒ අනුව දුක කියලා අපි අපේ එදිනෙදා ජීවිතයේ තුලින් දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. එතකොට මොකද්ද මේ දුක්ඛ සත්‍ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ? මේ කියන අපි ලෝකේ සත්ව පුද්ගල භාවයෙන් සලකන තැන ඇත්තේ
සත්ත්ව පුද්ගල නොවුණු අනාත්ම වූ නාම රූප ධර්මතා ටික. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයක් තමයි අපිට මේ දුක්ඛ සත්‍ය හැටියට හම්බෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට මේ සූත්‍රයේ මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේදී අපි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නකොට ඔබට මතක් කරා අපි ලෞකික ප්‍රතිපදාවේදී ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අනුගමනය කරනකොට අනුගමනය කරන මධ්‍යම ප්‍රතිපදාව ලෞකිකව හා ලෝකෝත්තරව අපට ලැබෙනවා කියලා. එතකොට මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුලින් අපි ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නකොට ඒ චතුරාර්ය සත්‍ය වෙන වෙනම අවබෝධ කරගත යුතු දෙයක් නෙවෙයි. දුක්ඛ සත්‍ය වෙනම අවබෝධ කරගන්න, සමුදය සත්‍ය වෙනම පහ කරන්න, නිරෝධ සත්‍ය වෙනම සාත් කරන්න, මාර්ග සත්‍ය වෙනම වඩන්න තියෙන එකක් නෙවෙයි. ඒක අපිට බුදුරජාණන් වහන්සේ කොහොමද මේක වෙන්නේ කියන එක ගවම්පති කියලා සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකායේ. ඒ ගවම්පති සූත්‍රයේ දේශනා කරනවා මහණෙනි මා විසින් බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ අසන ලදී කියලා. යම් කිසි කෙනෙක් දුක දැක්කොත් ඔහු දුකට හේතුවද දකිනවා, ඔහු දුක්ඛ නිරෝධයද දකිනවා, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවද දකිනවා. යම් කෙනෙක් දුකට හේතුව දැක්කොත් ඔහු දුක පිරිසිඳ දන්න කෙනෙක්, සමුදය දුරු කෙනෙක්, නිරෝධය සාත් කළ කෙනෙක් කියලා මේ විදියට ගවම්පති සූත්‍රයේදී දේශනා කරන්න යෙදුණා. ඉතින් ඒ නිසා අපි මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව තුළ ඇත්තටම අපිට කරන්න තියෙන්නේ දුක පිරිසිඳ දකින්න, සමුදය දුරු කරන, නිරෝධය සාත් වෙන මාර්ගයේ වැඩෙන ප්‍රතිපදාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දුක අවබෝධ කරගන්න එක, පිරිසිඳ දකින්න එක. ඒ නිසා අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ මොකක්ද අවබෝධ කරගත්තද දුක කියන එක. අන්න එතකොට තමයි අපිට හම්බෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ සියලු දුක් එකට කැටි කරලා හකුළුවලා දේශනා කරන්න යෙදුනා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා කියලා. කෙටියෙන්ම කියනවා නම් මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය තමයි දුක හැටියට, දුක්ඛ සත්‍ය හැටියට මේ කෙටියෙන් හකුළුවා කිව්වොත් පංච උපාදානස්කන්ධය. ඒතර පංච උපාදානස්කන්ධය තමයි මේ ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයටපත් වෙනවා. ඒ වගේම නිന്ദා අපහාස තුලින් කැමැති දේ නොලැබීම, අකමැති දේ ලැබීම ආදී මේ සියලු දුක් නිර්මාණය වෙලා තියෙන මේ පංච උපාදානස්කන්ධය තුල. එතකොට අපි කෙනෙක් ලෙඩ වෙනවා, කෙනෙක් මහලු වෙනවා, කෙනෙක් දුක් විඳිනවා කියන තැන බුදුරජාණන් වහන්සේ දේශනා කරේ එතන පවතින්නේ සත්ව පුද්ගල නොවුණු ස්කන්ධ පහ. පංච උපාදානස්කන්ධයක් තමයි පවතින්නේ. එතකොට අපිට හම්බෙන රූපේ ආරම්භය, අපිට ඇහැට රූපයක් ගැටෙනකොට ඒ රූපේ ආරම්භය අපිට සැප දුක් වෙනවා. කනට ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දේ ආරම්භය අපිට සැප දුක් වෙනවා. දිවට රසයක්, නාසයට ගන්ධයක්, කයට ස්පර්ශයක්, හිතට අරමුණක් දැනෙනකොට මේ ආයතන හය හරහා, තවත් විදිහට කිව්වොත් ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන හය හරහා තමයි අපිට සැප දුක් ගලාගෙන එන්නේ. එතකොට අපිට යමක් පෙනෙනකොට පේනවා කියන තැන, මම යමක් දකිනවා කියන තැන බුදුරජාණන් වහන්සේ දේශනා කරේ එහෙම දැකීමක් කෙනෙක් පුද්ගලයෙක් දකිනවා නෙවෙයි. ඒ ඇහැට රූපයක් ගැටීම නිසා මේ ස්කන්ධ පහක් තමයි හටගන්නේ, පංච උපාදානස්කන්ධය. අපිට පෙනීම කියන තැන තියෙන්නේ පංච උපාදානස්කන්ධයක් කියලා නොදන්නා අවිද්‍යාව නිසා අපි අනන්ත ජාති සංසාරේ ඒ පෙනෙන දේ ආරම්භය අපි සත්තු පුද්ගල අදහස් අපි ඇති කරගෙන තියෙනවා. ඒක ඇත්තටම බොහෝ අය මේ කාරණාව දන්නවා. මගෙන් බොහෝ අය ධර්ම ශ්‍රවණය කරලා තියෙන අය මේ සම්මා දිට්ඨිය පැහැදිලි කරනකොට මම කියන දේශනා කරන දේශනාව.
එතකොට පෙනෙන දේ තුල තියෙන ස්කන්ධ පහක් පංච උපාදානස්කන්ධය. ඒක පිළිබඳව නොදන්නාකම නිසා අපි ඇති කරගෙන තියෙන විපරිත අදහස් ටිකක් තමයි සත්පුද්ගල භාවය කියන්නේ. අපි තුල තියෙන විපරිත අදහස් ටිකක් කියලා අපිටම තේරෙන්නේ අපි මම කියලා කියන තැන, පුද්ගලයෙක් කියලා කියන තැන තියෙන ධර්ම ටික හොයන්න ගියොත්, අවුස්සන්න ගියොත්, ගවේෂණය කරන්න ගියොත් අපිට පුද්ගලයෙක් හම්බෙන්නේ නැහැ. සතර මහා ධාතු රූපයකුයි ඒ රූපයේ ඇසුරු කරගෙන පවතින වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ස්කන්ධ ටිකක් තමයි අපිට හම්බෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහණෙනි මේ දුක කියන තැන තියෙන්නේ සත්පුද්ගල නොවුණු අනාත්ම වූ ස්කන්ධ පහක හට ගැනීම. ඒක බුදුරජාණන් වහන්සේ නොයේ ක්‍රම වලින් පෙන්නනවා. මේ ස්කන්ධ පහ නාම රූප හැටියට පෙන්නනවා, 12 ආයතන හැටියට පෙන්නනවා, 18 ධාතු හැටියට පෙන්නනවා, පටිච්ච සමුප්පාදේ චතුරාර්ය සත්‍ය හැටියට මේ හැම තැනක පෙන්වන්නේ මේ පංච පාදානස්කන්ධේ හට ගැනීම. එතකොට මේ පංච පාදානස්කන්ධේ නාම රූප හැටියට කිව්වොත් ඒ රූපස්කන්ධේ රූපෝපාදානස්කන්ධය තමයි රූප. එහි තියෙන වේදනා, සංඥා, සංකාර, විඥාන නාම රූප. මේ නාම රූප දෙක තමයි පංච පාදානස්කන්ධය හැටියට අපි කියන්නේ. අන්න ඒ නිසා මම මේ ඔබව අරගෙන එන්නේ අපි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න නම් අපි දැනගත යුතුයි දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥානය පිළිබඳව. ඒ දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥානය, දුක කියන්නේ මොකද්ද කියලා දැනගෙන ඒ දුක අවබෝධ කරගන්නකොට මට පේන තැන, ඇහෙන තැන තියෙන්නේ මෙන්න මෙහෙම ධර්මතා ටිකක් කියලා කෙනෙකුට වැටහෙනකොට අන්න යාර රූපය කෙරෙහි, වේදනාව කෙරෙහි ඇති කරගෙන තියෙන සත්වපුද්ගල අදහස ගැලවිලා යනවා. නිරුද්ධ වෙලා යනවා. ඒ නිරුද්ධ වෙන්නේ යාට රූපේ යථා ස්වභාවය වැටහෙනකොට. එතකොට පින්වතුනි රූපය පිළිබඳව ඇතිතතු නොදන්නාකම නිසා අපි ඇති කරගෙන තිබුණා නම් යම් කෙලෙස් ටිකක්, කර්ම ටිකක්, ඒ නිසා අපිට යම් දුක් ටිකක් ආවා නම් ඒ සියලු කර්ම, කෙලෙස්, දුක්ද සියල්ලම නිරෝධ වීමට යනවා. ඉතින් ඒක ඔබට හොඳට නුවණින් බැලුවොත් තේරෙයි අපිට දුක ආවේ පඨවි ධාතුව නිසාවත්, කෙස් නිසා, ලොම් නිසා නෙවෙයි. අපිට දුක ආවේ දරුවා නිසා, ගෙවල් දොරවල් නිසා, යාන වාහන නිසා, මම නිසා කියලා මේ සත්පුද්ගල භාවය ඇතුලේ තමයි අපි දුක් විඳින්නේ. නමුත් සත්‍යයා කියන අදහස අපි ඇති කරගත්තු විපරිත අදහසක් කියලා තේරුම් අරගෙන එතන තියෙන්නේ සත්පුද්ගල නොවුණු අනාත්ම වූ නාම රූප දෙකක් කියලා වැටහිච්ච කෙනාට ඒ නිසා ඇතිවෙච්ච සියලු දුක් අවසානයට යනවා. එනිසා පින්වතුනි ඔබට මේ රූපය, වේදනා ආදී ධර්මයෝ අවබෝධ වීමෙන් ගෙවීමට යන්නේ මේ වර්තමානයේ විඳින දුක විතරක් නෙවෙයි. අනාගත කාලේ යම් තාක් දුක් විඳින්න තියෙනවා. නිරේ වැටිලා, പ്രേත ලෝකේ වැටිලා, සතර අපායේ වැටිලා යම් තාක් දුක් විඳින්න උරුමකමක් තියෙනවා නම්, හේතු ටිකක් තියෙනවා. ඒ සියලු සංසාර දුකද මේ අවබෝධයත් එක්කම නිරුද්ධ වෙලා යනවා. ආන්නේ නිසා තමයි මේ දුක නිරෝධ වෙන්නේ. අපි නිරෝධය සාත් කළ යුතු එකක් කියන්නේ ජීවත්ව ඉද්දිම අපිට සියලු සාංශාරික දුක අවසන් කරන්න පුළුවන් වෙනවා. ඒ අවසන් කරන්න පුළුවන් වෙන්නේ දුකේ ඇතිතතු හරි හැටි දැකීම තුළ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දුක පිරිසින දකින්න යනකොට ඒක පියවරවල් කීපයකින් පෙන්නන්නේ අවබෝධ කරගන්න. එතකොට මේ මුලින්ම අපි හොඳට අපි බැලුවොත් අපිට දුක් කියන තැන කාම ලෝකේ බොහෝ අයට රූපය නිසා තමයි දුක් කියන්නේ. ඒ නිසා මුලින්ම අපිට රූපේ ඇති මුලාව දුරු කර ගැනීම සඳහා අපිට කමඨහන් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ධාතු කර්මස්ථානයේ පිළිකුල් භාවනාව, අසුභ භාවනාව ආදී මේ කර්මස්ථාන තුලින් රූපේ ඇතිතතු බලන්න. රූපේ ඇතිතතු පේනකොට රූපය පිළිබඳව අපි තුල ඇති වෙලා තියෙන සියලු කෙලෙස් කර්ම ගෙවීමට යනවා. සියලු දුක් ගෙවීමට යනවා රූපේ ඇත්ත දැක්කාම.
ඒ නිසා මුලින්ම අපි උත්සාහවත් වෙති රූපය අවබෝධ කරගන්න. රූපේ හොඳට තේරෙනකොට ඒ රූපය ඇසුරු කරගෙන පවතින වේදනා සංඥා සංකාර ආදී නාම ධර්මයෝද පහසුවෙන් නිදුකින් අපිට අවබෝධ වෙනවා. ඒවා මතු වෙනවා. ඒ බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉතින් ඒ නිසා අපි පියවරෙන් පියවර ආවොත් දැන් අපි ආව චතුරාර්ය සත්‍ය කියන එක. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ අපි අවබෝධ කරගන්න යනකොට අපිට ප්‍රතිපදාව හැටියට හම්බෙන්නේ මොකද්ද? සම්මාදිට්ඨිය කියන එක. සම්මාදිට්ඨිය තුල තියෙන අන්තර්ගතය මොකද්ද කියලා බැලුවාම අපිට හම්බුණා චතුරාර්ය සත්‍ය පිළිබඳව නුවණ. එතකොට චතුරාර්ය සත්‍ය පිළිබඳව නුවණ අපි දැනගෙන අපි ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නම් එහි ඇති දුක පිරිසිඳ දත යුතුයි කියන තැනට අපි මනස අරගෙන ආවා. එතකොට දුක පිරිසිඳ දකින්න යනකොට දුක හැටියට අපිට හම්බෙන්නේ මොකද්ද කිව්වේ? මේ පංච උපාදාන ස්කන්ධය. මොකද්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පහ. අපිට යමක් පේනවා කියන තැන ওই ස්කන්ධ පහක් තමයි හටගෙන තියෙන්නේ. මේ ස්කන්ධ පහෙන් තොරව යමක් අපිට පේන්න බෑ, ඇහෙන්න බෑ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපිට දැන් අපිට තේරුණේ නැතත් දැන් අපි හිතන්නේ මට පේනවා, මගේ ඇහෙන් දකින්නවා කියලා ওই විදිහට. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරේ ඔබ මම දකින්නවා කියන තැන ඔබ හොඳට හොයන්න. දකින්නේ මම නම් ඒ දකින මම කෝ? තමන්ගේ ආධ්‍යාත්මික ගවේෂණය කරනකොට අපිට ඒ කියන පුද්ගලයෙක් හම්බෙන්නේ නැතුව මේ කියන ධර්මතා පහ තමයි හම්බෙන්නේ කියලා ඔබ තේරුම් ගත්තා. ඊට පස්සේ දැන් අපි මිනිස්සු වශයෙන් ගත්තාම, දෙවිවරු වශයෙන් ගත්තාම බොහෝ සෙයින් මේ රූපය නිසා දුක් විඳිනවා. රූපයට බොහෝ සෙයින් මුලා වෙලා තියෙන නිසා සතර සතිපට්ඨානයේ බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාව මුලින්ම දේශනා කරලා කායානුපස්සනාව තුලින් අපිට මුලින්ම රූපේ නිසා ඇතිවෙන දුක් යටපත් කරලා නාම ධර්ම මතු කරගෙන මේ නාම රූප දෙක තුලින් අපිට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නයි පෙන්නේ. හොඳයි, දැන් මේවා සමහර විට මේ කියනකොට කෙනෙකුට අමාරු වෙන්නත් පුළුවන්. ඉතින් මේක ඔබ ධර්ම ශ්‍රවණය කරලා තියෙන කෙනෙකුට මේක අපහසු නැහැ. ඉතින් යම් සාකච්ඡාව තුලින් අපිට නොතේරෙන දෙයක් තියෙනවා නම් කතා කරගන්නත් පුළුවන්. ඒ අනුව රූපේ අපි අවබෝධ කරගන්න යන ගමනේදී කෙනෙකුට ඒක පහසු වෙනවා පිළිකුල් භාවනාව ධාතු කර්මස්ථානයේ කොතනින් හෝ එකකින්. අපි කියමුකෝ අපි ධාතු කර්මස්ථානයේ තෝරාගත්ත රූපය අවබෝධ කරගන්න. එහෙම නැත්නම් පිළිකුල් භාවනාව කියලා. අපි කාටත් පහසු තැනක් ගත්තොත් පිළිකුල් භාවනාව කියන එක නොදන්න කෙනෙකුට වුණා. මේ පිළිකුල් භාවනාව තුළින් කොහොමද රූපේ අනුව ගියපු කෙලෙස් නැති කරගන්නේ කියලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ කුණුප කොටස් 32 හොඳින් අපි වටහාගෙන තේරුම් අරගෙන ඒ අනුව මානසිකාරය පවත්වන්න. එතකොට අපි මුලින්ම ආධුනික කෙනෙක් පටන් ගත්තා කියලා කියමු. අපි කුණුප කොටස් මේ 32කින් කුණුප කොටස් 5 පිළිබඳව කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ කියන මේ කුණුප කොටස් 5. එතකොට මෙතනින් තමයි කෙනෙක් පටන් ගන්නෝ 32ම මුලින් අපි තේරුම් ගන්න ප්‍රගුණ කළාට භාවනාවේදී මුල් කොටස් 5න් තේරුම් ගන්න. මේ කොටස් 5 උදාකාරව වැටහුණත් කෙනෙකුට ප්‍රමාණවත් රූපය පිළිබඳව වටහා ගන්න. එතකොට එයා යම් මෛත්‍රී හෝ බුදු ගුණ ආනාපාන සතියකින් හිත සමාධිමත් කරගෙන හොඳට මේ මානසිකාරය කරමින් කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ කියන මේ තච පංචකේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් හොඳට සිහියෙන් මෙනෙහි කර. කේසා කියනකොට තමන්ගේ හිතට වැටහෙන්න ඕනේ හොඳට. කේසා කියන නිකං වචන ටිකක් කියලා හරියන්නේ නැහැ. ලෝමා කියනකොට ආන්නේ විදිහට අපි ඇහෙන් දැකලා වටහාගෙන තියෙන දේ මනසට ඔප්පු වෙන්න ඕනේ. ඒ විදිහට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් හොඳට මේ කොටස් ටික වැටහුණන් පස්සේ එක කොටසක් අරගෙන කේසා කියන කොටස ගත්තාම අපි මේ කෙස් කියලා අපිට සිහි වෙනකොටම අපි මේ කෙස් පිළිබඳව ඇති කරගෙන තියෙන සත්ව පුද්ගල සංඥාව එතෙන්ට අපිට වැටහෙනවා.
කෙනෙකුගේ පුද්ගලයෙකු කියන අදහස එනවා. ඒක මම ඔබට තේරුම් අපි කියමු කෙස් වගේ වෙනම රූපයක් ගත්තොත් පොල් කෙන්දක් වරා කෙන්දක් කළු පාට මොන හරි ඒ වගේ එකක් ගත්තොත් ඒ වගේ ඒකක් අපි අතට ගත්තාක මේක කෙනෙකුගේ කියන අදහස එන්නේ නැහැ. නමුත් කෙස් ගහක් දැක්කොත් තිබුණොත් අපි අතට ගත්තොත් ඒක මේ පුද්ගලයෙකුගේ කියන වැටහීම ඇතුලෙන් එනවා. ආන් ඒ විපරිත අදහස තමයි මේක තුලින් ගෙවෙන්නේ. එතකොට ආන්න මේ කෙස් කියන එක කෙනෙකුගේ පුද්ගලයෙකුගේ කියන අදහස අපි ඇති කරගෙන ඉන්න එක. ඒක අපි අවිද්‍යාව නිසා හිතාගත්තු එකක්. ආන්න ඒක ගෙවෙන විදිහට අපි මේ කෙස් කියලා කියන්නේ සත්ව පුද්ගල නොවුණු රූප කොටසක්. අනාත්ම වූ පිළිකුල් වූ අසුභ වූ රූප කොටසක් මේ කෙස් කියලා කියන්නේ. ඒක කෙනෙක් පුද්ගලයෙක් නෙවෙයි. මේ කෙස් කියන එක කෙනෙකුගේ කියන එක මගේ අවිද්‍යාව නිසා හිතට වැටහෙන එකක් මිසක් කෙස් කියන්නේ කෙනෙක් පුද්ගලයෙක් නෙවෙයි. ඒක අසුභාසාරෝ රූප කොටසක් පමණයි. ඒක ආහාරය නිසා කර්මය නිසා හටගත්තු එකක් කියලා මෙන්න මේ විදිහට කෙස් පිළිබඳ හොඳට නුවණින් අර පුද්ගල භාවයේ ගෙවෙන විදිහට මෙනෙහි කරනවා. ඔබගේ ඒ දක්ෂතාවය මත තමයි ඒ අරඹයා තියෙන කෙලෙසේ අයින්. ආන්නේ විදිහට එයා හොඳට මේ කොටස් ටික ගවේෂණය කරනකොට එයාට වැටහෙන නුවණක් තියෙනවා. මොකද්ද? සත්ව පුද්ගලයෙක් නොවුණු අසුභ වූ අසාර වූ රූප කොටස් ටිකක් පමණක් ඇත්තේ. අත්ති කායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති. ඥාන මත්තාය පතිස්සති මත්තාය කියලා ඔබට සතිපට්ඨානෙ හම්බෙන්නේ කය පමණක් ඇත්තේ කියන නුවණෙන්නේ. ඒ කියන්නේ කුණුප කොටස් ටිකක් පමණක් කොටස් ටිකක් වෙන වෙනම කොටස් ටිකක් එකට වෙලා තියෙනවා මිසක් පුද්ගලයෙක් සත්වයක් මෙහි නෑ කියන නුවණ ඔබට එනවා. අන්න ඒ නුවණ ආව දවසට ඔබට වැටහෙයි එහෙනම් මේ සත්වයා පුද්ගලයා කියන එක අපි විසින් ඇති කරගත්තු විපරිත අදහසක් කියලා. මෙන්න මේ අවබෝධය ආවත් අනන්ත ಜಾති සංසාරේ අපි ඇති කරගත්තු පුරුද්දක් තියෙනවා. ඒ නිසා නැවත නැවත රැවටෙනවා. මේකට කියනවා ආශ්‍රවය කියලා. අන්නේ ආශ්‍රවය ගෙවෙන්න නම් ඒ අවබෝධය අපි නැවත නැවත භාවිතා බහුලී කතා කිරීම තුළින් අන්න අර පුරුද්ද හුරුව ගෙවිලා යනවා. ඒ නිසා අපි භාවනා කරනකොට අපිට දකින අහන දැනගන්න විඳින හිතෙන හැම අරමුණක් අරඹයාම පෙනෙන රූපයක් අරඹයා මේ අහවල් කෙනා පුද්ගලයා කියලා සිහි වෙනකොට නෑ එතන තියෙන්නේ මෙබඳු ආකාරයේ කුණුප කොටස් ටිකක්. ඒ කුණුප කොටස් කෙරෙහි මට ඇති වෙන විපරිත අදහසක් තමයි මේ කෙනෙක් පුද්ගලයෙක් කියන්නේ කියලා ඔන්න ඔය විදිහට හිතට පැහැදිලි කරලා දෙමින් අර කුණුප කොටස් ටික කෙරෙහි අර සම්මා දිට්ඨිය පවත්තන. මේ විදිහට නැවත මානසිකාරය කරනකොට අර පුරුද්ද ගෙවිලා ගිහිල්ලා අන්න අපි තුල මේ රූපය පිළිබඳ අවබෝධ වෙනවා. මේ අවබෝධයත් එක්කම ඔබට ඊළඟ වැටහෙනවා එහෙනම් මේ රූපය කෙනෙක් පුද්ගලයෙක් නෙවෙයි කියන එක ඔබට අවබෝධ වෙනවා. ඒ වගේම මේ රූපයට සැප දුක් දැනෙන්නේ නැහැ. එහෙනම් මේ රූපයේ බැසගෙන තියෙන වේදනා සංඥා සංකාර වලට රූපයේ තුල තියෙන හිතට නේද මේ සියලු දේවල් වැටහෙන්නේ. හිත කියන්නේ කෙනෙක් පුද්ගලයෙකුත් නෙවෙයි. ඒකත් අනාත්මව හටගත්තු ධර්මයක් හැටියට ඔබට තේරෙනවා. ඉතින් මේ විදිහට ඔබට මේ යම් මේ බාධක මැද්දේ ඔබට යම් පණිවිඩයක් දෙන්න උත්සාහවත් වුණේ. මේක ගොඩාක් තව විස්තර කළ යුතුයි. නමුත් මම මේක සාකච්ඡාවට බාර දෙනවා. සාකච්ඡාව තුළින් ඔබට මේ දේශනාව තුළින් වැටහෙච්ච ආකාරය තුළින් මේක ඔබට තව පැහැදිලි කරලා දෙන්න මම අදහස් කරනවා. ඉතින් ඒ නිසා මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේදී අන්තර්ගතයේ ගත්තොත් ඔන්න ඔය විදිහට තමයි අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ අන්තවලට නොඇටි මධ්‍යම ප්‍රතිපදාව පැවිද්දන් විසින් බෞද්ධයන් විසින් අනුගමනය කළ යුතුයි කියලා. ඒ අනුගමනය කළපු යුතු
මධ්‍යම ප්‍රතිපදාව කියන මේ සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියන එක ඔබට මම මේ පැහැදිලි කරේ. සම්මා දිට්ඨිය ඇති වුණොත් සම්මා දිට්ඨියට අනුවයි සම්මා සංකප්පේ. ඊට අනුවයි සම්මා වාචා කම්මන්ත ආජීව. එනිසා සම්මා දිට්ඨි පුරේ ජවන් කියලා සත්‍වි වායාම අනුපරිදාවන්. සම්මා දිට්ඨිය අපිට ඉදිරියෙන් තියෙන්න ඕනේ. එතකොට අනිත් අංග සම්මා වෙනවා. ඉතින් ආනේ නිසා ඒ විදිහට ඒ සම්මා දිට්ඨිය කියන මේ ප්‍රතිපදාව තුලින් අවබෝධ කරගත යුත්තේ චතුරාර්ය සත්‍යයයි. ඒ චතුරාර්ය සත්‍ය පියවර 3කින් අවබෝධ කරගත යුතුයි. ආකාර 12කින් අවබෝධ කරගත යුතුයි කියලා දේශනා කරා. එතකොට එක සත්‍යයකට 3 ගානේ සතර සත්‍යයට 12ක් වෙනවා. එතකොට තමයි ඒ ද්වාදසාකාරං ඥාන දස්සනං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න වදාළේ. එතකොට එක් සත්‍ය පිළිබඳව සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘතඥානෙ වශයෙන් මේ හතර සත්‍ය පිළිබඳව නුවණ අපි තේරුම් ගන්නවා. එහෙම තේරුම් අරගෙන අපි මේක අවබෝධ කරගන්න යනකොට අන්තිමේට අපිට කරන්න තියෙන්නේ මේ දුක පිරිසිඳ දකින්න එක කියන එක ඔබට මතක් කරගන්න. දුක පිරිසිඳ දකින්න යනකොට අපිට දුක හැටියට සත්පුද්ගල භාවයෙන් තොරව මේ නාම රූප දෙකක් ඇති බව තේරුම් ගන්න ඕනේ. ඒ නාම රූප දෙක මුලින්ම අපි මේ සම්මුතිය බිඳගෙන එතන තියෙන පරමාර්ථ වූ නාම රූප දෙක තේරුම් ගත යුතුයි කියන එක ඔබ තේරුම් ගත යුතුයි. එතකොට අපි සම්මුතියේ නොඑක් විවහාරයන් කතාවන් කළත් යාන වාහන ඉඩ ගඩන් ගෙවල් දොරවල් දකින්නවා අහනවා අම්මා තාත්තා දරුවෝ මුණුබුරෝ කියලා අපි සම්මුතිය ඇතුලේ හිටියත් ඒ සම්මුතිය ඇතුලේ ගවේෂණය කරාම අපිට හම්බෙන්නේ මොනවද? සත්පුද්ගල නොවුණු උදු රූප ගොඩක් ටිකක් තමයි. සතර මහා ධාතු සමූහයක් පමණයි කියන එක අපි රූපය අවබෝධ කරගන්නකොට වටහා ගන්න ඕනේ. එහෙනම් මේ රූපේ නිසා ඇතිවෙන දුක් නැති කරන්න නම් ඒ සඳහා ප්‍රතිපදාවක් වැඩි යුතුයි. ඒ ප්‍රතිපදාව තමයි අපිට කර්මස්ථාන හැටියට හම්බෙන්නේ. අන්නේ කර්මස්ථාන පිළිබඳව අපි තේරුම් ගන්නකොට ධාතු කර්මස්ථානයේ පිළිකුල් භාවනාව කියන මේ කර්මස්ථාන දෙකක් අපි ඉදිරියට ගත්තා. එයිනුත් පිළිකුල් භාවනාව කියන එක තුලින් අපි ඔබට පැහැදිලි කරා කොහොමද රූපේ සත්පුද්ගල භාවය අයින් කරන්නේ. ඒ සත්පුද්ගල භාවය කියන එක අපේ නොදන්නාකම නිසා ඇතිවෙච්ච අදහසක් මිසක් එතන තියෙන්නේ හුදු කුණුප කොටස් ටිකක් පමණයි. එහි බැසගෙන තියෙන හිතට තමයි මේ හැම දෙයක්ම වැටහෙන්නේ. ඒවා නොදන්නාකම නිසා හිතින් ඇති කරගෙන තියෙන විපරිත අදහස් ටිකක් නේද කියලා හොඳට අපි ඒවා මේ තමන්ගෙම හිතට තේරුම් කරලා දෙන්න ඕනේ. ආන්නේ විදිහට කෙනෙක් පිළිකුල් භාවනාව කරගෙන යනවා නම් එයාට රූපය පිළිබඳව අවබෝධ වෙනවා. කෙලස් කැපිලා යනවා. දුක තමා තුල හටගන්නේ තමන්ගේම මෝඩකම නිසා කියලා තේරෙන කෙනාට දුකේ නිවීම තියෙනවා. හැබැයි දුකට හේතු හෝ දුක හෝ කෙනෙක් බාහිරින් හොයනවනම් සැප දුක් බාහිරින් හොයන්න යනවනම් එයා කවදාවත් දුකෙන් මිදෙන්නේ නැහැ. දුකෙන් මිදෙන මාවත එයාට කවදාවත් හම්බෙන්නේ නැහැ. ඉතින් ආනේ නිසා මේ බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය කොහින්ද ගවේෂණය කළ යුත්තේ? ඉමස්මින්ච භ්‍යාමමත්තේ කලේබරේ දුක්ඛංච පඤ්ඤාපේමි දුක්ඛ සමුදයංච පඤ්ඤාපේමි ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයංච පඤ්ඤාපේමි කියලා මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය මේ බඹයක් වමන ශරීරයේ තුලින්ුයි දැක්කිය යුත්තේ. ඒ නිසා අපි දුක දැක්කිය යුත්තේ තමා තුල දුකට හේතුව දකින්නත් ඕනේ තමා තුල. ඒ විදිහට කෙනෙක් මේ දුක නැති කරන්න උත්සාහවත් වෙනවා නම් අන්න යා සම්මා ප්‍රතිපදාව තුල ඉන්නේ. ඒ නිසා ඔබ භාවනා කරන්න පෙර නිවන් දකින්න වැඩපිළිවෙල පටන් ගන්න පෙර ඔබ මේ කියන දර්ශනීය පිළිබඳව මේ චතුරාර්ය සත්‍ය හොදාකාරව තේරුම් අරගෙන එතකම් භාවනා කරන්න එපා කියලා නෙවෙයි මේ කියන්නේ. එතකම් අපි මෛත්‍රී භාවනාව, බුදු ගුණ භාවනා ආදී වැටහෙන විදිහට අපි භාවනාවක් කරනවා ගුරුවරයෙක් යටතේ. හැබැයි නමුත් ඇත්තටම නිවන් දැකීම සඳහා නම් අපි මේවා නියමාකාරව චතුරාර්ය සත්‍ය තේරුම් අරගෙන යා යුතුයි කියන පණිවිඩය මට ඔබට දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ කියපු කාරණා ඔබ හොඳින් තේරුම් අරගෙන
ඒ පිළිබඳව නැවත නැවත ගවේෂණය කරලා ඔබ ඒ කර්මස්ථානයක් තුලින් පිළිකුල් භාවනාව ධාතු කර්මස්ථානයේ කුලින් නිවන් මඟ හෙළි කරගන්න ඒ සඳහා සුදු කල්යාණ මිත්‍රයෙක් සත්පුරුෂයෙක් ඇසුරු කරමින් ඒට අවශ්‍ය අනුශාසනා ඒට අවශ්‍ය භාවනා උපදේශයන් අරගෙන නැවත නැවත ඒ තමන්ගේ කමඨහන් සුද්ධ කරගෙන ඔබට ඉදිරියට ගියොත් ඔබට මේ බුද්ධ ශාසනයේදීම පාරමී සම්පූර්ණ කරගෙන නිවන හෙළිපෙළයි කරගන්න අනිවාර්යෙන් ඔබට ඒකාන්තයෙන් හැකියාව ලැබෙනවා. ඉතින් මේ ධර්මානුශාසනාව ධර්ම දානයත් ඒ සඳහාම උතුම් නිවන් මාර්ග හෙළිපෙහෙළි කරගන්න ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටමත් ඒ වගේම පූජ්‍ය යටියන වජිරපාල ස්වාමින් වහන්සේ ඇතුළු ඒ වස් ආරාධනා කරමින් මේ සඳහා අපකප වෙලා කටයුතු කරන සියලු දෙනාටමත් මේ කුසලයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ පිණිස වේවායි කියන ප්‍රාර්ථනාව සමග මගේ ධර්මානුශාසනාව අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ඔබට යම් දහම් ගැටලුවක් තියෙනවා නම් කාල වේලාව ඇති කියලා හිතෙනවා නම් ඔබට ඒ සඳහා මේ කටයුතු කරන්න අවස්ථාව දීලා විදේශනාව අවසන් කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැමදෙරේ මේ ප්‍රශ්නයක් අහන්න අවසරද? ඔව් කියන්න මම. ස්වාමීන් වහන්සේ මේ සොම්නසින් යුතුව චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම කියන තන සියුම්ම එතන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. දැන් ඒක කියන්නේ හැමදෙරේ මේ ආර්ය භූමියේ ඉන්න කෙනෙකුටද නැත්නම් අර දැන් ප්‍රත්‍යජන භූමියේ ඉඳන් ආර්ය භූමියට යනකොට හැමදෙරේ අර අනුභව ඥාන හයනකොට දොමනස්සටපත් වෙලා නේද? මුල්ම චතුරාර්ය සත්‍ය අවබෝධයේ සෝවන් ඵලයට වගේපත් වෙන්නේ නේද? ඒ දෝමනස්සේ කියන එක අපිට බෙදන්න පුළුවන් නෙක්ඛම්ම නිසිත ගේහ නිසිත කියලා. එතකොට ඇතම් දෝමනස්සයක් ඇති වෙනවා නෙක්ඛම්ම නිසිත කියන්නේ මට තවම සෝවාන් වෙන්න බැරි වුණා, තවම මට ධර්මය අවබෝධ කරගන්න බැරි වුණා, මෙච්චර උත්සාහවත් වෙලත් කියලා එහෙම දෝමනස්සයක් කෙනෙකුට එන්න පුළුවන්. හැබැයි හැමෝටම මේක එනවා කියලා කියන්නේ නැහැ. ඒකයි ඔය දෝමනස්සේ කියන කතාව කරන්නේ නෙක්ඛම්ම නිසිත. නමුත් ඇත්තටම මේ ප්‍රතිපදාව ගත්තාම බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මණ්ඩපේය මිදම් භික්කවේ බ්‍රහ්මචර්යය කියලා. මේ බ්‍රහ්මචර්යාව මිහිරි පැණක් වගේ, මී පැණිහා මිහිරි කියලා. නමුත් ඇත්තටම ඒ ප්‍රණීත බ්‍රහ්මචර්යාව අපිට දුකක් වෙලා තියෙන්නේ ප්‍රතිපදාව තුල දුක නිසා නෙවෙයි. අපි ගාව තියෙන කෙලෙස් නිසා, අපි ගාව තියෙන කර්ම කෙලෙස් නිසායි අපිට ප්‍රතිපදාව දුක් වෙලා තියෙන්නේ. ඒ නිසා ඇත්තටම කවුරුත් ආධුනික කෙනෙක් භාවනා කරන්න ගියාම ඒ භාවනාව අමාරු වෙන්නේ, අපහසුයෙන් වෙහෙසින් කරගන්න වෙන්නේ තමන්ගේ තියෙන කෙලෙස් නිසා. මාර්ගයේ යම් වෙලාවක මතුවෙච්ච දවසට එයාට මේ සතිය හොඳට දියුණු වෙච්ච දවසට, සමාධිය ප්‍රඥාව වැටහෙච්ච දවසට එයාට මේ ප්‍රතිපදාව චුට්ටක්වත් දුකක් නැහැ. ඒ නිසා තමන්ගේ කෙලෙස් ටික යට වෙනකන්, ඒ කෙලෙස් ටික යටපත් වෙනකන් කෙනෙකුට ප්‍රතිපදාව දුකක් වෙන්න පුළුවන්. ඒත් ඒ ප්‍රතිපදාව දුක් නිසා නෙවෙයි, තමන්ගේ කෙලෙස් නිසා. ඒ නිසා ඒ කවුරුත් ඒ වෙහෙස කවුරුත් අරගෙන තියෙනවා. ඒට හේතුව තමයි ඒ වෙහෙස නොඅරගෙන මේක යන්න බෑ. මොකද තමන්ගේ කෙලෙස් යටපත් කරගත්තොත් තමයි තමන්ට මේව වැටහෙන්නේ. ඒ නිසා අපි සමාධියක් වඩන්න ගියත්, විදර්ශනාවක් වඩන්න ගියත් තමන් පුරුදු පුහුණු කරපු කෙලෙස් ආශ්‍රව නිසා හිත එහාට මෙහාට දුවන බව, කම්මැලිකම, මේ ඔක්කොම නීවරණ කියන දේවල් තමන් තුල ඇති කරගත්තු කෙලෙස් කඳු. ඉතින් ඒවා නැවත නැවත සමාධිය ප්‍රඥාව වඩන්න අර මෝඩකම, තණ්හාව යටපත් වෙන්න අන්න යටපත් වෙනකොට මෙයාට මේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙනකොට, සතිය දියුණු වෙනකොට, සමාධිය දියුණු වෙනකොට ඊට පස්සේ යාට ප්‍රතිපදාව අමාරු නෑ. ආන්න ඒ සති සමාධි හොඳට සම්මාදිට්ඨිය මතු උනන් පස්සේ එයාගේ ප්‍රතිපදාව දුක් නෑ. ඕනෑම කායික දුකක් එයා හොඳට සිහිය පිහිටවලා තිබ්බු ගමන් එයාට ඒක යටපත් වෙලා, ඒ කය සැහැල්ලු වෙලා
මේ බ්‍රහ්මචර්ය බුදුරජාණන් වහන්සේ මේ ලෝකෝත්තර ප්‍රතිපදාව ගැන කවර කතාවද? මේ සමාධිය පිළිබඳවත් උන්වහන්සේ දේශනා කරන මහණෙනි මේ දිව්‍ය සුඛේ පවා ඉක්මවා පවතිනවා මේ ප්‍රථම ධ්‍යාන සුඛය කියන එක. එතකොට ඊට මෙහා තියෙන සමාධියේ කොයිතරම් සැපයක් තියනවද කියන එකත් සමාධියේ යම් ප්‍රමාණයක් හරි ලැබපු කෙනෙක් අවබෝධ වෙලා ඇති. ඒ නිසා මේ යම් සමාධියක් ඇති කරගන්නකම් මේක අමාරුයි. ඒ හේතුව තමන්ගේ තියෙන කෙලෙස් නිසා. ඒ නිසා අර බුදුරජාණන් වහන්සේ මහණෙනි මේ ප්‍රතිපදාව සැපෙන් සතුටින් අවබෝධ කරගන්න මම දේශනා කරනවා කිව්වෙත් මේ ප්‍රතිපදාව ඒ මතු වෙච්ච කෙනාට ඒක සුඛයක් නිසා. ඒ සුඛය ලැබෙන්නේ සෝවාන් වුණන් පස්සේ හෝ මාර්ගඵල ලැබුවන් පස්සේ ලැබෙන එකක් නෙවෙයි. එතනනුත් සුඛයක් ලැබෙනවා. නමුත් ඊට මෙහාත් එයාට සතුටින් මේ ප්‍රතිපදාව යන්න පුළුවන්. හැම වෙලාවෙම දුක් විඳ කරන්න ඕන එකක් නෙවෙයි මේක. ඒ දුක් විඳින්න වෙන්නේ අපි ප්‍රතිපදාව අපිට හරියට නොලැබුණු නිසා. එහෙම නැත්නම් තමන්ගේ කෙලෙස් වැඩි නිසායි දුක් විඳින්න වෙන්නේ. අවබෝධ වුණාද? තෙරුවන් සරණයි. එහෙමයි සමනස් බොම් පැහැදිලි බොම් පින් සමනස්. ස්වාමීන් වහන්සේ මටත් පොඩි ප්‍රශ්නයක් අහන්න හැකිද? ඔව් කියන්න අපි මහත්තයා. දැන් ස්වාමීන් වහන්සේ දැන් කෙනෙකුට මේ නිවන් මාර්ගයට යනකොට දැන් භාවනා කරලා මේ චතුරාර්ය සත්‍ය අවබෝධයක් ඇතුව කරන්නත් පුළුවන් මේකට. ඔව්. හැබැයි මම දැන් අහලා තිනවා දැන් සාමා බුද්ධ ආගමේ පොඩි ළමයි පවා මේ නිවන් ගිහින්ලා තියෙනවානේ. එතකොට ඒකකොට ඒගොල්ලෝ සාමාන්‍යයෙන් එහෙම අවබෝධයක් ඇතුව ගිහිල්ලාද නිවන් ලැබලා තියෙන්නේ. එහෙම නැත්නම් මේවා ගැන යම්කිසි වැඩිපුර අවබෝධයක් නැහැ චතුරාර්ය සත්‍ය ගැන. හැබැයි මේ අපි කෙනෙක් භාවනා කරන්න පටන් ගන්නවා. මේ භාවනා කිරීම තුළ එයාගේ නීවරණ ධර්ම අඩු වෙලා එයාට එතෙන්දී යම්කිසි කියන පිළිවෙලට කියවම යම්කිසි අවස්ථාවකදී මේ මේවා චතුරාර්ය සත්‍ය සහ මේ පංච උපාදානස්කන්ධ ඇතිවීම නැතිවීම එයා දැකීම තුළ එයා නිවන අවබෝධ වෙනවා අවබෝධ කරගන්නත් පුළුවන්. يعني මුලින් යන්නේ නැතුව අගින් ඉඳන්. ඔව් හොඳයි මහත්තයා මේ ඒ ප්‍රශ්නේ බොහෝම හොඳ ප්‍රශ්නයක්. මොකද බොහෝ අයටගේ තියෙන මේ ඔය අදහසක් තමයි ඔක. ඇත්තටම කෙනෙකුට මේ දර්ශනය පිළිබඳව අවබෝධයක් නැතුව හිත සමාධි වඩනකොට කෙනෙකුට ධර්මය අවබෝධ වෙනවා නම් ඇත්තටම ධර්මය අවබෝධ කරගන්නේ බුදුරජාණන් වහන්සේට ඉස්සෙල්ලා එදා හිටපු ආලාර කාලාම උද්දකරාම පුත්ත ආදී මේ අය. මෙයාලා සමාධියේ පරතරට ගියපු අය. අරූප ධ්‍යාන පවා ලැබලා නව සංඥා නාසඤ්ඤායතන පවා කෙලස් සියල්ල යටපත් කරපු අය හිටියා. යටපත් කරපු. හැබැයි එයාලට කවදාවත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වුණේ නැත්තේ මේ දර්ශනීය පිළිබඳව ඇති අඩුව නිසා. සරියුත් මහරහතන් වහන්සේටත් බුදු කෙනෙකුට විතරයි ඒක තමන්ට අවබෝධ වෙන්නේ. සරියුත් මහරහතන් වහන්සේටත් උන්වහන්සේටත් මේ ධර්මයේ පිළිබඳව රහතන් වහන්සේ නමකින් ශ්‍රවණය කරන්න ඕන. ඒ තරම් ප්‍රඥාව තිබුණත් මේ දර්ශනීය වැටුණන් පස්සේ තමයි උන්වහන්සේ සෝවාන් ඵලයටපත් වුනේ. ඉතින් ඒ නිසා හිත වැඩුවා කියලා කොච්චර සමාධියක් වැඩුවත් කවදාවත් නොදන්න දෙයක් ඉබේ මතුවලා එන්නේ නැහැ. ඒ දන්න දේම දකින්න ලැබෙනවා. දන්න දේ දකින්න ලැබෙන්නේ ඇතුළත ඒ සම්මාදිට්ඨිය තිබුණොත් තමයි අපිට ඒක දකින්න ලැබෙන්නේ. ඒ නිසා මම ඒකයි කිව්වේ අර බුදුරජාණන් වහන්සේ ඇතම් සූත්‍රවල දේශනා කරන සමාධින් භික්කවේ යථා භූතං පජානාති. සමාධිය තියනවා නම් ඇත්ත හැටියට දකින්නවා කියලා. ඒ ඇත්ත හැටියට දකින්නේ දැනගත්තු කෙනා. ඔබ අහලා ඇති මේ සබ්බාසව සූත්‍රය, වාසි ජටෝපම සූත්‍රය හැම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඥානතෝහම් භික්කවේ පස්සතෝ ආසවානං කයං වදං. දන්න කෙනාට දකින කෙනාටයි ආශ්‍රවයක් සෙවීම කියන්නේ. එතකොට දන්න කෙනාට දැනගත්තු කෙනාට දැක්කන් පස්සේ ආශ්‍රවයක් සෙවීම කියනවා කියලා පෙන්නනවා. ඉතින් ඒ නිසා අපිට වැටහෙන්න පුළුවන් කෙනෙක් දැන් සුනීත සෝපාක වගේ අය, රජ්ජුමාලා වගේ අය, ওই බණ අහා හිටියද, සූත්‍ර
කියව හිටියද නෑ නේද? එයාලට මේ අහනකොටම අවබෝධ වුණා නේද කියලා කෙනෙකුට හිතිලා ඔය වගේ අදහස් එන්න පුළුවන්. නමුත් පින්වතුනි ඒ අයටත් බුදුරජාණන් වහන්සේ මේ සියලු චතුරාර්ය සත්‍ය දේශනා කරන්න යෙදුණා. සියල්ල විස්තර සහිතව නෙවෙයි. ඒ අය හේතු සම්පත් තිබුණ අය. සසර මනාකොට පුරුදු පුහුණු කරලා තිබුණ අය. ඒ නිසානේ යම් පිරිසකට බණ කියනකොට සමහර පිරිසක් රහත් වෙනවා. සමහර පිරිසක් සෝවාන් වෙනවා. සමහර සියරකට මොකවත් අවබෝධ වෙන්නේ නැහැ. ඇයි මේ? අහනකොට හරි සමාධිය තියෙනකොට හරි අවබෝධ වෙනවා නම් මේ ඔක්කොටම මේක වෙන්න ඕන. නමුත් ඇයි මේ කෙනෙකුට අවබෝධ වෙනවා කෙනෙකුට අවබෝධ වෙන්නේ නැහැ කෙනෙක් සෝවාන් වෙනවා කෙනෙක් රහත් වෙන්නේ තම තමා සසර පුරුදු කරලා තියෙන මේ පාරමී ශක්තිය අනුවයි ඒ කෙනාට අවබෝධ වෙන්නේ. ඇයි බුදුරජාණන් වහන්සේ බණ කියන පුද්ගලයෝ හොයා ගියේ? හේතු සම්පත් තියෙන අයට මේක කියපු ගමන් අවබෝධ වෙනවා. ඒ නිසා ඒ ප්‍රතිපදාව ඒ පාරමී දුක් විඳින ඒ ප්‍රතිපදාව මුල් කාලේ පුරපු අය ආන්නයාලට තමයි හේතු සම්පත් තියන අය කියලා කියන්නේ. ඒ නිසා එහෙම දැන් ඒ කාලේ හිටපු රජුමාලා කිසා ගෝතමී සුනීත සෝපාක වහය සසර මේ ධර්මයේ පුරුදු පුහුණු කරලා හොඳට ඒ ඉන්ද්‍රිය ධර්මයන් මතුවෙලා දියුණු වෙලා තිබුණා. එයාලට දැන් අපිට අර සූත්‍රේ හම්බුනේ නැති වුණාට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිපදාව එයාලගේ අර වැහිලා තියෙන ඒ නුවණ මතු කරලා අරගෙන උන්වහන්සේ දේශනා කරනවා. එතකොට උන්වහන්සේලාට අර සසර පුරුද්දත් එතෙන්න සම්බන්ධ වෙලා ඒක අවබෝධ වෙනවා. කෙනෙකුට නැවත ප්‍රගුණ කරලා අවබෝධ කරගන්න වෙනවා. ඉතින් ඒ නිසා මේ කෙනාගේ ඉන්ද්‍රිය නානත්වයේ මත වෙන එක. කොහොමුණත් අපේ මහත්තයා ඔබේ අහපු ප්‍රශ්නේ ගත්තාම ඇත්තටම කෙනෙකුට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදැන හිත වැඩුවා කියලා අවබෝධ වෙන්නේ නැහැ කවදාවත්. ඉතින් ඒ නිසා ඒකයි මම කිව්වේ එහෙම අවබෝධ වෙනවා නම් සමාධියේ පරතරට ගියපු ඒ ශස්ත්‍රාත්වරු එයාලට උද්දකරාම පුත්‍ර ආදී මෙයාලා නේව සංඥානා සංඥායතන දක්වා හිත දියුණු කරපුවා. නමුත් එයාලට අවබෝධ වුණේ නැත්තේ සමාධිය තිබුණාට දර්ශනේ නැතුව ඉබේ මතුවෙන්නේ නැහැ මේක. ඒ නිසා හැමෝම තේරුම් ගත යුතු කාරණාවක්. අපි දකින්නේ නම් දැනගෙන තියෙන දේ. ඉබේ මතුවෙන්නේ නැහැ. ඒ නිසා අපි පිළිකුල් භාවනා කරත් ධාතු කර්මස්ථානය කරත් ඒ පිළිකුල් භාවනාව තුළින් කොහොමද අවිද්‍යාව ගෙවෙන්නේ? කොහොම මෙනෙහි කරොත්ද මේ තණ්හාව අයින් වෙන්නේ කියන කාරණාව අපි දැනගෙන ඉන්න ඕනේ. ඒ දැනගෙන ඉන්න කෙනයි අවිද්‍යාව දුරු වෙන විදිහට මානසිකාරය කරන්නේ. තණ්හාව ගෙවෙන විදියට පිළිකුල් භාවනාව වඩන්නේ එයා ඒ ක්‍රමයේ දැනගෙන හිටියොත්. ආනේ නිසා මේ දර්ශනීය දන්න කෙනාට මනෝව දුක් ගෙවීම යනවා. හැබැයි එක දෙයක් තියෙනවා කෙනෙකුට ඒ දර්ශනීය නැතුව හරි පිළිකුල් භාවනාව කිරීමෙන් යම් සමාධියක් ලැබෙන්න පුළුවන්. ඒ තුල සැපේකුත් තියෙන්න පුළුවන්. ඒක වෙනම කාරණාවක්. ඒක අපි දන්නවනේ කසිනයක් වැඩුවත් දැන් පටවි කසිනයක් අරගෙන පටවි කියලා මෙනෙහි කර හිටියත් ඒ සැපය ලැබෙනවා. නීවරණ යටපත් වෙනකොට. ඒක නෙමෙයි මෙතනදී අදහස් කරේ. අවිද්‍යාව තණ්හාව නිරෝධයෙන් ගෙවෙන්න නම් ඒ ගෙවෙන විදිහේ ක්‍රමවේදය අපි දැනගෙන ඒ විදිහට මානසිකාරය පැවැත්විය යුතුයි. එතකොටයි කෙලෙස් ගෙවෙන්නේ. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. චතුරාර්ය සත්‍ය අවබෝධ කරාම ඊළඟට ඉපදීමක් නොවෙන්නේ අවිද්‍යාව නැති වෙන හින්දාද නැත්නම් කර්මක්ෂය වෙන හින්දාද? ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. හොඳයි තෙරුවන් සරණයි. බොහොම ඒකත් හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමෙන් තණ්හාව නැති වෙනවා කියන තැනම අවිද්‍යාවද ඒහා බැඳෙන සියලු අවිද්‍යාවද කර්මද කෙලෙස්ද නිරුද්ධ වෙනවා. මේ ඔක්කොම ඉන්නේ එකම දර්ශනයකින්. ඉතින් ඒ නිසා මේ දැක්ම තුලින්ම එයාට මේ අපි තණ්හාව නැති කරා කියලා කිව්වට චතුරාර්ය සත්‍යයේදී තණ්හාව නැති කළාම
දුක චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා දුක නිරුද්ධ වෙනවා කිව්වහම පටිච්ච සමුප්පාදේ අපිට හම්බ වෙනවා තණ්හාව නැති කරන්න නම් තණ්හාව ඇති වෙලා තියෙන්නේ මොකක් නිසාද? වේදනාව නිසා. වේදනාව ඇති වෙන්නේ කොමක් නිසාද? ස්පර්ශ නිසා. ස්පර්ශ ඇති උනේ මොකක්ද? ආයතන නිසා. ආයතන ඇති උනේ නාම රූප නිසා. නාම රූපයට ගත්තේ විඥාන නිසා. විඥාන හට ගත්තේ සංකාර නිසා කියලා මෙහෙම අපිට මේකේ ගියාම අන්තිමේට අපිට හම්බෙන්නේ අවිද්‍යාව කියන තැන. අවිද්‍යාව නිසා සංකාර වෙලා සංකාර නිසා විඥාන වෙලා නාම රූප වෙලා ඒ තියෙන වේදනාවට තණ්හා කරලා තමයි මේ තණ්හ උපාදාන ජාති ජරා ඇති උනේ කියලා. එයාට මේ පටිච්ච සමුප්පාදය දුක ඇති වෙන හැටි පැහැදිලි වෙනවා. ඇත්තට මේ දුක ඇති වෙන හැටි හා නැති වෙන ක්‍රමය දැන ගැනීමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධය කියන්නේ ආන්න ඒකම තමයි. ඉතින් එතකොට කෙනෙකුට චතුරාර්ය සත්‍ය අවබෝධ වීමෙන් කර්ම කෙලස් ගෙවෙන්නේ අවිද්‍යාව නැතිවීම. එතකොට අර එතුමිය අහපු ප්‍රශ්නයේදී කර්ම කෙලෙසුත් සියල්ල ගෙවෙනවා. අවිද්‍යාවත් ගෙවෙනවා, තණ්හාවත් ගෙවෙනවා, කර්මත් ගෙවෙනවා. එතකොට කර්ම ගෙවෙනවා කියනකොට කෙනෙකුට අදහසක් ඇති වෙන්න පුළුවන්. එහෙනම් බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව නැති කරානේ. උන්වහන්සේට කර්මඵල දුන්නා කියලා අපි අහලා තියෙනෝනේ. ඒක කොහොමද වෙන්නේ කියලා කෙනෙකුට අදහසක් එන්න පුළුවන්. ඇත්තටම අවිද්‍යාව නැති කිරීමේදී දැන් මේ දක්වා අපි කරපු යම් කර්මයක් තියෙනවා නම් ඒකේ විපාක වරින් වර එන්න පුළුවන්. අතීතේ කරපු කර්මයකට විපාක එන්න පුළුවන්. හැබැයි මේ මාර්ගය නැති කරන්නේ මතු ප්‍රතිසන්දිදායක කර්ම ටිකක් තියෙනවා නම් ඒ ප්‍රතිසන්දිදායක ශක්තිය මාර්ග ඥාණයෙන් නැති කරලා දානවා. දැන් ඇත්තටම මේ අපි දකින දේ අහන දේ තියනවා කියන මේ නිත්‍ය සංඥාව නිතයි අපි නැවත නැවත භවයෙන් භවය යන්නේ. දැන් අපි කියපු දේ අහපු දේ තියනවා කියලා අපිට සිහි වෙනවා. දැන් අතීතේ කරපු දෙයක් මතක් වෙනකොට අපිට ඒක ඇති බවට හිතට වැටහෙනවා. ඇත්තටම අපි එහෙම වැටහුණත් අපිට හටගත්තු දේ එතනම නිරුද්ධ වෙනවා. ඒක තමයි ලෝක ධර්මතාවය. ඒක හටගත්ත දේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නැවත කවදාවත් දැකපු දේ නැවත දකින්න බෑ කියන නුවණ කෙනෙකුට තියෙනවා නම් දැකපු දේ කියලා එයා හොයාගෙන යන්නේ නැහැ. අහපු දේ කියලා එයා හොයාගෙන යන්නේ නැහැ. ඒ නිසා මැරෙන්න ආසන්න මොහොතෙත් කෙනෙකුට කරපු කියපු දෙයක් සිහි වෙනකොටම එයා දන්නවා මේ දේ නිරුද්ධයි කියලා. අන්න නිරුද්ධයි කියලා දැක්කාම එයාට මේ හිත බැස ගන්න තැනක් නැහැ. තිබ්බොතුයි හොයාගෙන යන්නේ. හටගත්ත දේ නිරුද්ධයි කියලා දැක්කොත් එයාට හොයාගෙන යන්න දෙයක් නැහැ. එහෙනම් ඒ හිතත් එතනම නිවිලා යනවා. අන්න ඒකයි වෙන්නේ. කර්මයක් වුණත් විපාක දෙන්න නම් අවිද්‍යාව තියෙන්න ඕනේ. කර්ම කරපුවා දැන් අඟුලිමාල මහරහතන් වහන්සේ ඒ පු탁ජන කාලේ මොනතරම් කර්ම කරාද? ඒකට කර්මක් ක්ෂය වුණා කියලා කියන්නේ අවිද්‍යාව නිරෝධයෙන් කර්මය විපාක දෙන්න අවකාශ නැතුව යනවා. ඇයි කර්මය තිබුණට විපාක දෙන්න නම් මෝඩකම තියෙන්නත් ඕන. අවිද්‍යාව. ඒ නිසා අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං කියලා මේ දුක හට ගන්න හැටි පෙන්නනවා. ඉතින් ඒ නිසා උපන්න භවයේ අතීතයේ කරපු යම් කර්ම ශක්තියක් තියෙනවා. ඒකට වරින් වර විපාක එන්න පුළුවන්. හැබැයි ඒ අවිද්‍යාව නිරුද්ධ කිරීමෙන් තණ්හාව නැති කිරීමෙන් මත්තේහි නැවත නැවත උපදින්න යම් කර්ම ශක්තියක් තියෙනවා. ඒ සියලු කර්ම ටික ක්ෂය වෙලා යනවා අවිද්‍යාව නැති වුණාන් පස්සේ. වැටුණාද? තෙරුවන් සරණයි. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං. ස්වාමීන් වහන්සේ අවසරයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සරලව පොඩි සරල ප්‍රශ්නයක් මේ සරල විදිහකට අහන්න උත්සාහ කරන්නේ. ඔව්. ස්වාමීන් වහන්සේ මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය සහ ලෞකික සම්මාදිට්ඨිය අපි වෙන් කරගත්තොත් අපි මෙහෙම කිව්වොත් හරියන්නේ ස්වාමීන් වහන්සේ ලෞකික සම්මාදිට්ඨිය කියනකොට අර දසවස්තුක සම්මාදිට්ඨිය කියලා අපට අර්ථ දක්ව ගන්න පුළුවන්. ඔව්. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියනකොට
ඔය පංච උපාදානස්කන්ධයකට මම මගේ කියලා ගැනීම සුදුසු නැති බව ආකාරයට ගත්තොත් හරිද ස්වාමීන් වහන්සේ? එහෙම පොඩ්ඩක් සරල වෙන් කරගන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? ඔව් පුළුවන් අපේ මහත්තයා පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. ඒක අපි තව විස්තර හොයාගෙන ගියොත් තමයි අපිට ඒකේ විග්‍රහයන් හම්බෙන්නේ. නමුත් යම් කිසි කෙනෙක් ඔය අදහස තුල හිටියත් එයා මේ සම්මාදිට්ඨි දෙක පිළිබඳව නිවැරදි දැනුමක ඉන්නවා කියලා කියන්න පුළුවන්. එතකොට එතකොට ඒකයි අර ලෞකික සම්මාදිට්ඨියේදී එයා ලෝකේ පින් කරනවා කුසල් කරනවා හැබැයි ඒ සත්ව පුද්ගල භාවය ඇතුලේ කරන්නේ ඇතුලේ කරන්නේ. එතකොට දන් දෙනවා නැත්නම් එහෙම කරන්න බෑනි කෙනෙක් දැන් මෛත්‍රී භාවනාව වඩනවා බුදුගුණ භාවනාව වඩනවා. එතකොට එයා පුද්ගල භාවය එතකොට ඒක ප්‍රබල කුසල් හැබැයි ලෞකික සම්මාදිට්ඨිය ඇතුලේ. ඒක නරක නෑ. ලෝකේ යහපත ගෙනත් දෙනවා. ඒ නිසා. එහෙමයි සවනස ගොඩක් පිං වාසනායි. සර්ණයි ස්වාමීන් වහන්සේ මේ හොපින් මේ ධර්මයේ ගොඩක් ගැඹුරට කිව්වා. ස්වාමීන් වහන්සේ මේ දැන් අපි අත්කලමතාන යෝගයේ ඒකාන්තයක් කාමසුකල්ලිකාණ යෝගයේ ඒකාන්තයක් කියලා ධම්මචක්කේ පිට වහන්සේ පෙන්ලා දුන්නා. එතකොට මේ අර මජ්ජි සූත්‍රය වගේ ගත්තොත් මේ මජ්ක්‍ධිමා ප්‍රතිපදා කියලා මේක මැදත් ඇලෙන්න එපා කියන එකනේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ මැද කියලා දැන් අපි සාමාන්‍යයෙන් ගන්න මේ උපේක්ඛා මට්ටම. ඒ කියන්නේ සපත් නෙවෙයි දුකත් නෙවෙයි මේ මැදට ඇවිල්ලා මේ උපේක්ඛා මට්ටමට ගිහිල්ලා මේක ඇයි මැදක් විදියට බුදුරජාණන් වහන්සේ අර මජ්ක්‍ධිමා කියන වචනේ සමහරක් වෙලාවට මම මෙච්චර කලක් ඇත්තටම ලොකු මේ මැද කියන එක අර දෙකේම නැති නිකන් අර මේ භාගයට භාගයක් වගේ කියන එකක් තමයි මම මෙච්චර කල් හිතන් හිටියේ යන්නේ. ඒ කියන්නේ ඇයි මේ මජ්ක්‍ධිමා කියන වචනය පුදුරජාණන් වහන්සේ පාවිච්චි කළේ කියන එක මේ තව පොඩ්ඩක් ගැඹුරට පැහැදිලි කරලා දෙනවා නම් ස්වාමීන් වහන්සේ බොහොම පිං තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. ඇත්තටම මජ්ක්‍ධිම ප්‍රතිපදාව කියන වචනේ කියන්නේ මොකේද කියන එක බුදුරජාණන් වහන්සේ ඒ ධම්මචක්කයම පෙන්නනවා. මජ්ක්‍ධිමා ප්‍රතිපදාව. ওই වචන දෙකම එකට තියෙන එකක්. එතකොට මධ්‍යම ප්‍රතිපදාව. අන්ත වලට නොයටි. එතකොට මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී ආර්ය අෂ්ටාංග මාර්ගයටම. එතකොට කෙනෙක් මැද ඉන්නවා කියලා කියන්නේ මෙතන මැද කියලා කිව්වේ අපි මේ නිවන් මාර්ගට සාපේක්ෂව අන්ත වලට වැටෙන්නේ නැතුව. අර මජ්ජි සූත්‍රයේ පෙන රූපේ අන්ත වලට නාමයේ අන්ත වලට වැටෙන්නේ නැතුව ඒ නාම රූප දෙක තුල තියෙන ඇත්ත අවබෝධ කරගෙන ඒ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දැක්ම තමයි මෙතන මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. එතකොට අපිට ඇත්තටම මජ්ක්‍ධිමා ප්‍රතිපදාව කියනකොට හම්බෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයමයි. නිවැරදි දැක්ම, නිවැරදි සංකප්පය, නිවැරදි වාචා ආදී මේ අංග 8කින් යුක්ත වූ දැක්මයි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. එතකොට තවත් කියනවා මේ මධ්‍යම ප්‍රතිපදාවේ මැදත් නොයැලෙන්න ඕනේ. මජ්ජේන මන්තාන ලිප්පති කියලා මැද තැවරෙන්නත් බෑ කියලා. කෙනෙක් සම්මාදිට්ඨියටපත් වෙලා සම්මාදිට්ඨිය අවබෝධ කරගත්තු වෙනා ඒ සම්මාදිට්ඨියද මම ආයනය කරගන්න පුළුවන්. ඒක උපාදාන කරගන්නත් පුළුවන්. ඒ නිසා දැන් උදාහරණයක් වශයෙන් අර මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය හම්බෙන කෙනායි ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙච්ච කෙනාට සම්මා සතිය හොඳට තියෙන හොඳට සමාධිය තියෙන කෙනෙක් සමාධිය ඇලෙනවා. කෙනෙක් හොඳට සතිය තියෙනකොට එයා ඒ සතියේ සතුටු වෙලා ඒකේ ඇලෙනවා නිකාන්ත. විශේෂයෙන් මේක සමාධිය තුල එයා සමාධියෙන් අයින් වෙන්න බැරුව ඒ සමාධිය තුලම ඇලිලා ඉන්න කැමති. දැන් එයා මොකද උනේ මේ මධ්‍යම ප්‍රතිපදාවේ ඇලිලා ඉන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කර අලගත්තුම සූත්‍රයේ මහණෙනි මේක ඈතර වෙන්න මිසක් මේක මගේ කියලා කරගහගෙන බදාගෙන යන්න තියෙන එකක් නෙවෙයි. පහුර උපමා කරලා දේශනා කරලා කිව්වේ මේ මාර්ගයේ තියෙන ඈතර වෙන්න. ඒ නිසා අපි ඈතර වුණාන් පස්සේ මේකද හැලෙනවා අයින් කළ යුතු එකක්. ඉතින් ඒ නිසා අර මධ්‍යද නොඇලිය යුතුයි කියලා කියන්නේ අර කියපු යා මේ සමාධිය තුල සතිය තුල ශ්‍රද්ධාව තුල නිකාන්ති වශයෙන් ඇලුම් කරලා ආසාව ඇති කරලා බැඳෙනවා.
ඉතින් ඒ නිසා අන්න ඒ தත්ත්වෙත් නොවන විදිහට අපි මේ ප්‍රතිපදාව තුළ හිටිය යුතුයි කියන එකයි එතන. මේ මැදත් නොඇලිය යුතුයි කියලා කියන්නේ. එතකොට අපේ මහත්තයා මතක් කරපු ආකාරයට මේ මැද කියලා කියනකොට ඒ දර්ශනයක් කියන එකක් මේ එක අන්තයකටවත් නොඇටි. සැප වේදනාව කෙනෙක් ගත්තොත් ඒකත් අන්තයක් වෙනවා. දුක් වේදනාවෙන් දුක කෙලවර කරන්න කියලා කිව්වොත් ඒත් අන්තයක්. සැප වේදනාවෙන් පුළුවන් කියලා කිව්වොත් ඒත් අන්තයක්. මොකද බුදුරජාණන් වහන්සේ මේ දෙකම අනුගමනය කරා. ලෝකේ යම්තාක් දුක් තියෙනවා නම් ඒකද අනුගමනය කරලා බලුවා. ලෝකේ යම්තාක් සැප තියෙනවා නම් ඒකද විඳලා බලුවා. හැබැයි මේ දෙකෙන්ම කවදාවත් මේ දුක් කෙලවර කරගන්න ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ඔක්කොම ඇති වෙලා නැති වෙලා යන සංකත ධර්මයන් නිසා. ඒ නිසා මධ්‍යම ප්‍රතිපදාව හැටියට පෙන්වන්නේ අන්න ඒ කියන අන්තවල නොඇටි දර්ශනයක් තුලින් දැක්මම තමයි මෙතන මැද හැටියට පෙන්වන්නේ. හැම තැනකම නාම රූප ගත්තත් අන්ත ගත්තත් අතීත අනාගත මේවා ගත්තත් මේ අන්තවල නැවැටි කෙනෙක් යන්නේ එතන තියෙන ධර්මතාවයේ තේරුම් ගත්තාම ධර්මතාවයේ දැනගත්තාම තමයි යා ඒ අන්තවල නොවැටි යන්නේ. ඒ නිසා මේ දර්ශනයට සාපේක්ෂව අනිත් සියලු දේවල් අන්ත හැටියට අපි දැකිය යුතුයි. ඒ නිසා මේ මධ්‍යම ප්‍රතිපදාව කියවම ආර්ය අෂ්ටාංග මාර්ගයමයි. එතකොට ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය තුල කෙනෙක් ඉඳීම තුල අර වගේ ඇති බවට හෝ නැති බවට හෝ ඉන්නවා හෝ තියනවා හෝ නිට්ටයයි හෝ ආත්මයි කියලා මේ එකදු සංකල්පයකට යන්නේ නැතුව එයාට මේ හටගත්ත දේ නිරුද්ධයි කියන ධර්මතාවය දැක්මමයි මැද කියලා කියන්නේ. ඇයි අපිට හම්බෙන්නේ යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. අන්න දහම් මැස. ඕක තමයි මධ්‍යම ප්‍රතිපදාව. එතකොට ඒක තුල ඉන්න කෙනාට ලෝකේ කිසිවක් ඇති බවට හෝ නැති බවට හෝ දුක හෝ සැප කියලා අන්තවලට වැටෙන්නේ නැහැ. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ තව එක පොඩි පැහැදිලි කිරීමක් කරන්න. දැන් අපි රූපයක් දකිනවා කියන්නේ ඉස්සරහා තියෙන ගොඩනැගිල්ලක් වගේ. එතකොට දැන් ඒක ගොඩනැගිල්ල බව දැනගන්න අපි විඥානය ඒකේ බස්සන්නේ පැයි. ඒ කියන්නේ ඒ වගේ බස්සලා තමයි අපි දැනගන්නේ. එතකොට ඊට පස්සේ අතරම අපි ලෝකයේ දෙයක් අපිට දැනගන්න නම් ඒ දේ තුල අපිට විඥානය බස්සන්න වෙනවා. එතකොට දැන් මේ මධ්‍යම ප්‍රතිපදාව තුල අපි දකින්නේ එහෙම බස්සන එක වැරදි කියලා. අන්න ඒක කොහොමද ස්වාමීන් වහන්සේ අපි භාවනාවකින් ඒ කියන්නේ දැන් මට දෙයක් තේරුම් ගන්න මට කමඨහනක් ගන්න දැන් ආස්වාස ප්‍රස්වාසය වේවා එහෙම නැත්නම් ඉරියාපතිය වේවා මට ඉස්සෙල්ල දෙයක් මම ફોકસ කර ගන්න ඕනේ. ඒ කියන්නේ සමතේකට යන්න ඕනේ. ඊට පස්සේ ගිහිල්ලා ඉවර වෙලා ඒක විදර්ශනාවක් විදියට මේක මෙහෙම ගන්න බෑ කියනකොට අර හිතෙන් හිත භාවනා කරන්න බෑ කියලා මතයකුත් තියෙනවනේ ස්වාමීන් වහන්සේ අද දවසේ. ඉතින් ඒ තර්කයක් එක්ක අපි කොහොමද ඇත්තටම මේක මේ දකින්න ඕනේ කියන්නේ දැන් අපි සාමාන්‍ය දැන් අර අත්තිකායෝතිවා 50 සති මේ කියන අත්තිකායෝතිවා කියන්නේ එතන කයක් අරගෙනද අපි ඒක සතියෙන් දකින්නේ කයක් නැත කියලා ඒ වගේ අපි කරන්නේ නැත්නම් මුලින් ඉඳන්ම අපිට හරම ફોકસ එකක් නැතුවද ස්වාමීන් වහන්සේ කරන්න ඕන අනේ කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න කොහොමද? හොඳයි. එතන ඇත්තටම අපි යමක් තේරුම් ගන්න නම් අපි ඒ සඳහා අරමුණ කළ යුතුයි. දැන් අපේ මහත්තයේ ඒකෙහි විසිත බැස්විය යුතුයි කියලා කියන්නේ ඒ අදහසින්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දර්ශනයේ තුලින්ම පෙන්වුවා ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උපාදා ඉදං උප්පච්චති කියලා. මේ ඇති කල්ලි මේ වේ කියලා. ඉතින් ඒ නිසා අපිට යමක් පේනවා වෙන්න පුළුවන්. දකින්නවා වෙන්න පුළුවන්. හිතනවා වෙන්න පුළුවන්. මේ හැම එකක්ම ආයතනයේට අරමුණ ගැටීම නිසා වැටහෙනවා. එතකොට කෙනෙක් දකින්නවා, කෙනෙක් වටහා ගන්නවා, කෙනෙක් හිතනවා නෙවෙයි. මානසිකාරය නිසා, ඒ අනුව චේතනාව නිසා, ස්පර්ශය නිසා දැන ගැනීම වෙනවා. ස්පර්ශය නිරෝධයෙන් දැන ගැනීම නිරුද්ධ වෙනවා. කියන දැක්මක එයාට තිබුණොත් ඒ දැක්ම තුල ඉඳගෙන එයාට ඒ තුල කටයුතු කරන්න පුළුවන්. අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි හොඳට අහලා තියෙන මේ උපමාවක් මේ ඡායාව කියන එක. දැන් අපි කැඩපතක එබිලා
අපිට අපේ මූණ බලා ගන්න හරි මොනවා හරි දෙයක් උමනා වුණොත් අපි තියෙන ඡායාවක් හොයාගෙන යන්නේ නැහැ. ඒ කැඩපතක් ගාවට ගිහිල්ලා ඒ රූපේ ඉස්සරහට අපේ රූපේ වැටෙනකොට ඡායාව පහළ වෙනවා. ඒ ඡායාව අපි අසුරු කරගෙන අපේ අවශ්‍යතාවය කරගන්නවා. හැබැයි අපි දන්නවා මේක අවස්ථාවටයි පහළ වුනේ. හැබැයි පැත්තකට යනකොට මේක ඒ ඡායාව ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන නුවණ අපිට තියෙනවා. ඒ නුවණ තියාගෙන අපිට ඡායාව පිළිබඳව හිතන්න පුළුවන්, ඒක ගැන කටයුතු කරන්න පුළුවන්. හැබැයි ඒ ඡායාව පිළිබඳ හිතුවත් කීම් කරත් එයාට නුවණ තියෙනවා මේ ස්පර්ශය නිසා, මේ ගැටීම නිසාම ඡායාව හටගත්තා. පැත්තකට යනකොට ඒක ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන ඒ දර්ශනය එයාට තියෙනවා. ආන්නේ දර්ශනය තුල එයාට කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා දැන් කායානුපස්සනාව තුලිනුත් අපි ඒ කය අරමුණු කරමින් දැන් අපි ඒ කය තමන්ගේ කය අරමුණු වෙලා කෙනෙක්ට ඒක අරමුණු වෙලා ඇති බවට කෙනෙක් පුද්ගලයෙක් කියලා හිත බැස ගන්න. ඒක වැරදි. ඒ තුල අපිට කර්ම සකස් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ කය අරමුණු කරලා මේ කය කියන එක මේ මොහොතේ හටගත්තු එක. ප්‍රත්‍ය නිසා හටගත් එක. මේ කය කියන්නේ පුද්ගලයෙක් නෙවෙයි. මේ කය කියන්නේ කර්මය නිසා ආහාර නිසා හටගත්තු එක. මේ කය කියන්නේ ඒ ආහාර නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙන එක. කියලා මෙන්න මේ විදිහට ඒ අරමුණු වෙන අරමුණ පිළිබඳව ඔබ මෙනෙහි කරන්න. බලන්න. එතකොට ඒ අරමුණ පිළිබඳව යම් ඇති බවට නිට්ටයයි කියලා සත්වයේ පුද්ගලයෙක් කියලා අදහසක් හිතේ බැසගෙන තියෙනවා. ඒකයි වෙනවා. ඒ නිසා අරමුණු කර කර අපි ඒ දේවල් මානසිකාරේ කර කර අපි තුළ ඒ අරමුණ පිළිබඳව බැසගෙන තියෙන අවිද්‍යාව තමයි ගෙවා ගන්න ඕන. ඒ අරඹයා තියෙන තණ්හාව තමයි ගෙවා ගන්න. තණ්හාව ගෙවුවත් තණ්හාව අවිද්‍යාව ගෙවුනන් පස්සෙත් අපිට ඒ අරමුණු ගැන හිතන්න පුළුවන්. අරමුණු ගැන කල්පනා කරන්න පුළුවන්. නමුත් ඒ අරඹය අපිට කෙලෙස්සෙන්නේ නැහැ. දැන් ඇයි ඒ දකින අහන දේවල් ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා දැකීමෙන් පස්සේ කියන නුවණ දැන් අපිට ඇති වෙලා තියෙන නිසා. කැඩපතේ ඡායාව වගේ. අපි කැඩපතේ ඡායාව පිළිබඳව අපිට කවදාවත් ඒක පිළිබඳව ඇති බවට එන්නේ නැහැ. අපිට හිතන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, නමුත් කෙලෙස්සෙන්නේ නැහැ. ඉතින් අපිට අවශ්‍ය යන්නේ ඒක. ඉතින් ඒ නිසා අපි හිත අරමුණේ බස්ස ගන්නවා කියන එක තුල ඒ අරමුණ දැනගන්නවා, දකින්නවා කියන තැන නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අරමුණ අරබය අපිට නිට්ටයයි ආත්මයි කියලා හිතේ ඇතිවෙන වැරදි වැටහීම තමයි ප්‍රශ්නේ වුනේ. ඒ වැරදි වැටහීම තමයි කර්මය වුනේ. ඒක තමයි අපිට උපාදාන වුනේ. ඒකට අනුවයි අපිට දුක ආවේ මිසක් අරමුණෙන් නෙවෙයි දුක ආවේ. අන්න ඒ නිසා මේ අරමුණු කර කර හිත එහි බස්සව අපි ඇති කරගන්න දර්ශය තමයි ඒ දකින දේ, ඒ අහන දේ පෙර නොතිබීම හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන දැක්මයි අපි පුරුදු කරන්නේ. අනේ ඒ තුල කටයුතු කිරීමේදී අපි තුල අර තියෙන අවිද්‍යාව ගෙවිලා දුක නිරෝධයට යනවා. තෙරුවන් සරණයි. වැටුණාද දන්නේ අපි මහත්තයලා? බොම්පින් ස්වාමීන් වහන්සේ තව හිතන්න ගොඩක් දේවල් තියෙනවා. ඔබ වහන්සේට බොහොම පිං තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපේ කාලක් තියෙන කට්ටියට ප්‍රශ්න අහන්න තියෙනවා නම් ප්‍රශ්න නැත්නම් අපිට අවසන් කරන්න පුළුවන්. මෙහෙත් දැන් ගොඩක් රැ වෙලා. විශේෂයෙන්ම අම්තුරන් වහන්සේට සෙනවිරත්න පවුලේ කර්ණ පින්කම ප්‍රදාන දායකත්වයේ බාරගෙන කටයුතු කරන වගේම අද මේ පින්කමේ ධර්ම දේශනා පින්කමේ දායකත්වයේ බාරගෙන කටයුතු කරන වගේම නොච්චරණ අපේ බෞද්ධ පින්වත් හැම දෙනා වෙනුවෙන්ම අම්තුරන් වහන්සේට පුණ්‍යානුමෝදනාත්මක ස්තුතිවන්ත වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයට මම පිළිපැහෙලි කරමින් තව වටිනා දේශනාවක් සිදු කිරීම පිළිබඳව ඒ වගේම හාමුදුරන් වහන්සේට
අපි නිදුක් බව නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා. ඉදිරියට ශාසනික කටයුතු চিරාත් කාලයක් කරගෙන යන්නට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ඥානමෝදනා කරනවා. ඒ වගේම අපේ මේ පින්කම් වල ශක්තිය බලෙන් ඒ සියලු ප්‍රාර්ථනාවන් සිද්ධ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන හඳුරන් වහන්සේට දරුවන් සරණයි. දරුවන් සරණයි. සාදු සාදු සාදු. හොඳයි. අපට සම්බන්ධ වුණ හැම දිනාටම අපි දරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. දරුවන් සරණයි.